ඉතාම ආදරෙන් ඉතාම ගෞරවයෙන් ඔයගොල්ලෝ අපි හැමෝම නෙක්ස්ට් කැම්පස් එකේ මුලින් පිළිගන්නවා. ඇත්තටම අපේ මේ කොවිඩ් සිචුේෂන් එකත් එක්ක අපි ගොඩක් ක්ලාසස් ඔන්ලයින් ආකාරයේ පටන් ගත්තා. ඉතින් මේ අපේ සර් 2019 ඇඩ්මිනිස්ට්‍රේෂන් තුන්වෙනි ඔන්ලයින් ක්ලාස් එක විදිහට අපිට මේක දක්වන්න පුළුවන්. ඉතින් අපි එක සම්බන්ධ වෙනවා මේ ගයන්ස ඔයගලන්ගේ මේන් ලෙක්චර් එකකට කටයුතු කරනවා. ඉතින් මම හිතනවා මම ගයන්සට බාර දෙනවා. මේක පොඩි හැඳින්වීමක් කරන් තමන්ගේ තියෙන අත්දැකීම් ඒ වගේම ඇයි මේ වගේ ක්ලාස් එකක් අපි ප්ලෑන් කරේ කොහොමද මේකට තියෙන මූලික සුසුකම් මොනවාද සමහරකට මෙතන ඉන්න පුළුවන් මොකුත්ම දන්නේ නැති කට්ටිය ඉන්න පුළුවන් හරිද ඒක ගැන ගෑන්ස් කතා කරා ඔයගලන්ට ඉතින් බලමු අපි මේක කොහොමද කරන්නේ ඉස්සරහට කොහොමද කන්ටිනියු වෙන්නේ කියලා නේ ගෑන්ස් සරම බාර දෙනවා මේක කන්ටිනියු කරගෙන යන්න හරි බොහොම ස්තුතියි ඉතින් මගේ මුල් ගුරුතුමා චාමර්සේ බොහොම ස්තුතියි බොහොම පිං අපි මේ තැන් වල ඉන්නවට හරි එහෙනම් දරුවෝ හැමෝටම ආයිබෝන් කියලා පටන් ගන්නවා ඉතින් මේ සෙව් 2019 ඔයගොල්ලෝ හැමෝම ඇඩ්වර්ටයිස්මන්ට් එක දැකලා කතා කරපු කට්ටිය ගොඩක් ඉන්නේ චාමර්සේ මම හොඳට ඇහෙනව නේද ඔව් ගෑස් හොඳටම ඇහෙනවා හරි පර්ෆෙක්ට් රයිට් එතකොට අද දවසේ මම ඔයගලන්ට කියපු දෙයක් තමයි මොකක්ද මේ කෝස් එක මොනවාද තියෙන සර්ටිෆිකේෂන්ස් කෝස් එකේ අපිට කොහොමද ඩිලිවරිබිලිටි එක එන්නේ මේකේ ප්‍රැක්ටිකල්ස් මොනවද කරන්නේ මේකේ ලැබ් එන්වයරන්මන්ට් එක කොහොමද මේ වගේ මේ කතා කරපු ගොඩක් කට්ටියට ගොඩක් ප්‍රශ්න තිබුණා right ඉතින් ඒ හැමදේම ක්ලියර් කරන්න මම ගොඩක් කට්ටියට පර්සනල් කතා කරපු හැමෝටම මම හිතන්නේ මෙතනින් 60ක් ඉන්නවනම් මෙතනින් 60ක් වගේ මට කතා කරලා තිබුණා ඒ කතා කරපු හැමෝම ඇහුවේ මේකේ සර්ටිෆිකේෂන් ට්‍රැක් එක කොහොමද ඉස්සරහට මූව් වෙන්නේ මේකේ ලෝකලි වැලිඩේෂන් එකක් තියෙනවද මේකේ මොනවද තියෙන ප්‍රැක්ටිකල්ස් එතකොට කොහොමද අපි එක්සෑම්ස් වලට ફોකස් කරන්නේ මේ කියන හැමදේම එකින් එක ඔයගලන්ට කතාවේදී මම හැමෝටම කියපු දෙයක් තිබුණා මේ ක්ලාස් එකට ජොයින්ලා බලන්න +2 එකේ ෆ්‍රී යන්නේ සෙෂන් එක එන්ටයර් ඉන්ටරැක්ෂන් එකක් විතරයි යන්නේ ඒකෙදි ජොයින්ලා බලන්න අපි ඒ කතා කරන ඇතුළේ දේවල් ටික ඇතුලේ ඔයාලට එන්ටයර් කෝස් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා හරි එහෙනම් මම හිතනවා හැමෝටම මාව හොඳටම ඔඩියබල් ඒ වගේම වීඩියෝ එක ඔයගලන්ට ප්‍රසන්ටේෂන් එක හොඳට පේනවායි කියලා හරි එතකොට දරුවෝ අපේ කැම්පස් එක නෙක්ෂන් කැම්පස් ඉතින් ලංකාවේ ආයතන දෙකකින් මයික්‍රොසොෆ්ට් ලර්නින් පාර්ට්නර් ආයතන වලින් එක ලර්නින් පාර්ට්නර් ආයතනයක් ඒ වගේම විශේෂයෙන්ම වැඩිම ප්‍රමාණයක් මයික්‍රොසොෆ්ට් සර්ටිෆිකේෂන් එක කරන සහ වැඩිම ප්‍රමාණයක් ලංකාවේ අවුට් කරන එකම ආයතනයක් විදිහට අපි සිලෙක්ට් කරලා තියෙනවා මොකද හේතුව ඒකට මම කියන්නම් ගිය අවුරුද්දේ අපි 400කට වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම ළමයි අපි අවුට් කරලා තිනවා සර්ටිෆිකේෂන් එක ඩන් කරලා සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරපො. ඉතින් මේ තියෙන අපේ ජෙනරල් නම්බර්ස් දෙක ඔයගොල්ලෝ කතා කරන්නේ ඉතින් මේ නම්බර්ස් දෙක දිගටම 07යි 8100 වගේම 07යි 8යි 444 211 කියන නම්බර් එකේ දැන් අපේ ජෙනරල් නම්බර් දෙක ඔයගලන්ට ඕනම දෙයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. හරි. අපි වැඩි කතා කරන්නද ඔයගොල්ලෝ මම හරිද? මම ගයන් අබිනන්දන දැනට වැඩ කරනවා සීනියර් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට ටෙක්1 ග්ලෝබල් කියන කම්පැනි එකේ එක්ස්පීරියන්ස් එක ගත්තොත් අවුරුදු 11කට වැඩි මයික්‍රොසොෆ්ට් පැත්තේ මයික්‍රොසොෆ්ට් මේ සර්වර් සයිඩ් එක සහ ක්ලවුඩ් පැත්ත ක්ලවුඩ් සිකියුරිටි පැත්ත සහ සයිබර් සිකියුරිටි පැත්ත තමයි මගේ මේන් ඒරියාස් ටික වෙන්නේ. ඉතින් මම තමයි මේ කෝස් එකේ ඩිලිවර් කරන්නේ. ඒ වගේම අපේ චාමර්ස් මගේ මුල් ගුරුතුමා එසේ තමයි මේ කෝස් එකේ කෝඩිනේටර් විදිහට ඔයගලන්ට දිගටම හම්බෙන්නේ මොනවා හරි සර්ටිෆිකේෂන් ට්‍රැක් එක ඒ වගේම සර්ටිෆිකේෂන්ස් වලට මොනවා ප්‍රශ්නයක් ලියුමක් ගන්න ඕන නම් ඒ ඕන දෙයකට ඔයගලන්ට චාමර්ස් එකව කන්ටැක්ට් කරන්න පුළුවන් ගෲප් එකේ ඉන්න ඕන වෙලාවක. ඉතින් චාමර්ස් තමයි මේන් කෝඩිනේටර් විදිහට වැඩ කරන්නේ ඉන්නේ දිගටම. ඉතින් ඔයගලන්ට ඕනම ප්‍රශ්නයක් කෝස් එකේ තියෙන හොඳ නරක හැමදේම කතා කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඒතර මේ කෝස් එක අපි ප්‍රස් ටයිම් කරන එකක් නෙවෙයි අපි 2012 ඉඳන් 2012 R2 ඉඳන් ට්‍රැක් එක කන්ටිනියුේෂන් එකක් ආපු ට්‍රැක් එකක් අපි දිගටම යන්නේ. ඉතින් 2012 R2 වල අපි පාවිච්චි කරේ 410 411 412 කියන එක්සෑම්ස් තුන. ඊට පස්සේ 413 414 කළා ඔයගොල්ලෝ MCSE කියලා ට්‍රැක් එකක් අපි කතා කරා. ඒ වගේම 2016 වලට එනකොට 740 741 742 කියලා MCSA ට්‍රැක් එකක් ඒ වගේම ඒකේ අප්ඩේට් ට්‍රැක් එකත් එක්ක අපි MCSA කියලා කතා කරා. ඒත් මේ ක්ලවුඩ් ටෙක්නොලොජිස් ආවට පස්සේ අලුතෙන්ම අපු මේ ටෙක්නොලොජිස් එක මේ කියන දේ ගොඩක් වෙනස් වෙන්න පටන් ගත්තා. රයිට්? එතකොට මයික්‍රොසොෆ්ට් එකට ඕන වුණා මේ ටෙක්නොලොජි හැම එකක්ම දරා ගන්න බෑ දරෝ. මේ ටෙක්නොලොජි අපිට මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ ටෙක්නොලොජිස් ටික අපි එකින් එක කම්පෙයාර් කරොත් සිකියුරිටි කියලා කියන්නේ එක පැත්තක් සම්පූර්ණයෙන්ම බිල්ඩ් අප් වෙනවා. Azure Administrator එක පැත්තක් සම්පූර්ණයෙන් බිල්ඩ් අප් වෙනවා.
Office 365 administrator එක පැත්ත සම්පූර්ණයෙන් build up වෙනවා on premises. නැත්තම් අපි කතා කරනවා ඕගොල්ලන්ගේ පල්ලෙහා තියෙන servers ටික. ඒ කියන්නේ දැනට company එක තියෙන servers ටිකට අපි කියනවා on premises servers කියලා. එතකොට අපි cloud එකේ තියෙන වලට අපි කියනවා cloud servers කියලා. එතකොට cloud වල තියෙන server technology එක හැමෝටම capture කරගන්න බැරි හින්දා මේගොල්ලෝ මොනවද කරේ? cloud technologies තියෙන කෑලි වලට කැඩුවා. එකක් තමයි security. අනිත් එක තමයි server admin. අනිත් එක තමයි Azure පැත්ත වෙනම. එතකොට ඒ වලට අපි කිව්වා role based certifications කියලා. හැබැයි ඔය මොනා කරනක් කලින් ඔයාට අර මම කියපු on premises නැත්තම් ඔයාගේ ඉන්න environment එකට ඔයාට knowledge එකක් නැත්තම් ඔයාට ලොකු ප්‍රශ්නයක්. ඒතර Microsoft ලා ගිය ජනවාරි වල Microsoft ලාගේ certification track එක update කරනකොට ඒගොල්ලෝ update කරේ තනිකරම server ඒ කියන්නේ cloud පැත්ත විතරයි. ඔයගොල්ලන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් මම මේ කතා කරන්නේ. ඒ cloud පැත්ත විතරක් ඒගොල්ලෝ අප්ඩේට් කරනකොට ඒ කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙ AZ900 කියලා අපි කියනවා. ඊට පස්සේ MS100 MD100 AZ104 ඔය වගේ එක එක courses වලින් කියද්දී කිසිම වෙලාවක Microsoft ලා කතා කරේ නැහැ on premises පැත්තක් ගැන. ඒ කියන්නේ මේ on premises තියෙන cloud technologies ගැන කවුරුත් කතා කරේ නැහැ. ඉතින් ඔන්න ඔය සිටුේෂන් එකකින්ද ගොඩක් කම්ප්ලයින්ස් ආවා Microsoft එකට. ඇයි මේ local servers, certificate servers, WDS servers, WSUS servers, ඊට පස්සේ IPM servers, role servers මේ හැම එකක්ම දැනට පාවිච්චි කරනවා. ඒකට certification track එක 2019 වල ගැහුවේ නැහැ. ඒකින්ද මේ COVID situation එකත් එක්ක Microsoft ලා මීට හරියටම මාස 6කට වගේ කලින් රිලීස් කරා server 2019 මේ track එක. හැබැයි මේකට දැනට exam code එකක් නැහැ. හරි? හැමෝටම කතා කරපු හැමෝටම මේක තාම කියන්නේ මේක course එක fully finalize කරේ recently. මම ඔයගලන්ට පෙන්නන්නම්. මාර්තු 24 වගේ වෙනකොට මේ මැයි 24 වගේ වෙනකොට තමයි මේ course එකේ version 3 version එක ආවේ. ඒ කියන්නේ මේකේ issue එකක් නැතුව presentation slide එකක් ඔයාට කරන්න පුළුවන් level එකට Microsoft release කරේ මාර්ච් වල. මැයි වල. හරි. ඒතර මේක තව ඉක්මනටම හරි සමහරට මාස දෙකක් වෙයි 3ක් වෙයි. ඒක කියන්න බෑ හරියටම. ඔයගලන් course එක ඉවරනවත් එක්කම exam code එක develop වෙන්න පුළුවන්. හරි. අපි ඒක ගැන අපි කතා කරමු. ඉතින් ඒකට හදපු සිස්ටම් එකක් තමයි මේ server 2019 මෙන්න මේ track එක. හරි. එතකොට හැබැයි ඕගලන්ට ලොකු වාසියක් තියෙනවා. ඕගලන්ට මතක ඇති මෙතන කරපු කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලෝ server 2012 R2 කරද්දී 410 411 4112 කියලා මොඩියුල්ස් තුනක්. එක මොඩියුල් එකට රුපියල් 30000 ගානේ රුපියල් 90000ක් දීලා කරපු මොඩියුල්ස් තුනක් තිබුණා. හරි. ඊට පස්සේ ඕගලන් ආපහු server 2016 වලට එනකොට 740, 741, 742 කියලා මොඩියුල්ස් තුනක් කරා. again ඒකේ බුක් එකත් එක්ක ගන්න නම් course එක රුපියල් 30000යි, 30000 ගානේ 60000යි, 90000යි courses තුනක් කරා. දැන් 2019 වලට එනකොට ඒගොල්ලෝ හරි ලස්සන වැඩක් කරා. 740 එකයි, 41 එකයි, 42 එකයි තුනම එකතු කරා. සාමාන්‍යයෙන් දරුවෝ අපි එක server එකක් ගත්තා. ඒ කියන්නේ 2016 එකේ 740 කියන්නේ එක course එකක්, 741 කියන්නේ එක course එකක්, 742 කියලා කියන්නේ එක course එකක්. එතකොට 740 course එකේදී modules 13ක් තියෙනවා. module 13ට අදාළව practical සාමාන්‍යයෙන් එක module එකක practical 3 ගානේ practical 30ක් වගේ එනවා. ඒතර 742 ගත්තොත් again it's same අර වගේම practical modules 13යි practical 36ක් වගේ එනවා. 36ක් 40ක විතර ප්‍රමාණයක්. ඒතර 742 ගත්තමත් ඒ වගේමයි 740 41 42 තුනම ගත්තා ඒකෙත් ඒ වගේම ප්‍රැක්ටිකල් 30 ගණනක් එනවා. එතකොට මෙතනදී හරිය ලස්සන දෙයක් කරා WS001T කියලා කෝස් එකක් හදලා අර ප්‍රැක්ටිකල් 90 ගානම එකතු කරලා එක කෝස් එකක් හැදුවා. ඒකට හේතුව ඉස්සර ඉන්න කට්ටියට වඩා ටෙක්නොලොජි වයිස් ඕගොල්ලෝ ගොඩක් අප්ඩේටඩ්. මාත් එක්ක කතා කරපු කට්ටිය ගොඩක් මාත් එක්ක කතා කරද්දි මම හැමෝටම කිව්වේ අපි දැන් මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා IT manager, assistant manager, systems engineer කියන කට්ටිය. එතන සාමාන්‍යයෙන් ඉන්නවා generally මෙතන 25ක් 30ක් විතර ඉන්නේ මේ කට්ටිය. ඒගොල්ලෝ හැබැයි 2008 R2 track එකේ නැත්නම් 2012 R2 track එකේ. තව කට්ටියක් ඉන්නවා beginnersලා. හරි? එතකොට ඒ හැමෝටම තියෙන ලොකුම chance එක තමයි ඉස්සර ඕගොල්ලෝ courses 3කින් කරන්න ඕන එක දැන් එක course එකකින් හදලා තියෙනවා. හැබැයි මේක චුට්ටක් අමාරුයි. හරි? අපි හිමින් සැරේ කතා කරමු ඉස්සරහට මොනවද මේකේ තියෙන දේවල් සහ කොහොමද මේක අපි කරන්නේ කොච්චර අමාරුද කොච්චර ලේසිද අපි මේ දේවල් ප්‍රැක්ටිකල්ස් කරන්නේ කොහොමද කියලා right දරුවෝ මොකද හිතන්න එපා දැනට මම මයික් එක ඔයගලන්ගේ මියුට් කරා බට් chat එක allow කරලා තියෙන ඔක්කොම මොන හරි දෙයක් තියෙනවා නම් ඔයාගේ තියෙන chat එකේ දාන්න නැත්නම් raise your ඔයාගේ අර hand in option එක මේව කරන්න මම ඔයාගේ මයික් එක unmute කරනවා මොන හරි ප්‍රශ්නයක් ඒගොල්ලෙම අහන්න තියෙනවා නම් අහන්න
එහෙම නැත්නම් මේක ඉවර කරලා අපි Q&A එකේදී අපේ කට්ටිය කතා කරමු. හරි. එහෙනම් මං ගැනත් දැනගත්තනේ. මම මේකට ඊට පස්සේ එන්න කෝස් එකේ නේම් එක තමයි WS011T00 කියන කෝස් නේම් එක. ඒ වගේම කෝස් නේම් එක කියන්නේ Windows Server 2019 Administration. ඉස්සර මෙහෙම එකක් ආවේ නැහැ. එතකොට කෝස් කෝඩ් එක මේක ආයතන කෝස් කෝඩ් එකක් MC 2019. ඒ වගේම කෝස් එකේ ඩියුරේෂන් එක 10 weeks. අපි 7 ඉඳන් 10 කිව්වට අපේ අනිත් ක්ලාස් සාමාන්‍යයෙන් 10ට ඉවර වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 10 කාලේ 10 මාර විතර. මොකද හේතුව it depend on the practical time. practical එකත් එක්ක පොඩි වෙලාවක් යනවා. ඉතින් time එක හැම බදාදම 7ට පටන් ගන්නවා අපි 10 මාර වගේ එනකොට completely අපි ඉවර කරනවා. හරි. ඒ වගේම course deliver කරන්නේ Microsoft Teams වලින්. හරි. එතකොට delivery වෙන්නේ Teams account එකක් ඔයාලට හදනවා. දැන් ඔයගොල්ලෝ මේක කියනවා දැන් අද course එක මේක කරාට පස්සේ ඔයගලන්ට form එකක් ඔයගලන්ට හම්බ වෙනවා. ඒ form එකේ ඔයගොල්ලෝ දාන්න සම්පූර්ණ details ටික. ඒතකොට මෙහි අපේ ආයතනයේ admin කෙනෙක් ඔයාලට කතා කරයි. කතා කරලා පස්සේ ඔයාගේ details ටික ඔක්කොම අරගෙන ඉවරලා ඔයාලට Teams account එකක් හදනවා. හරි. මේ Teams account එකෙන් තමයි ඔයගොල්ලෝ course එකට join වෙන්නේ. ඒකට විතරයි අපි allow කරන්නේ. අද විතරයි guest allowed හැමෝටම තියෙන්නේ. but next week onwards ඒ Teams account එක හරහා තමයි හැමෝම class එකට join වෙන්නේ. මොකද ඒක එතකොට ඔයගලන්ට පුළුවන් ඒක ප්‍රශ්න අහන්න. ඒ වගේම අපි යම් කිසි අවශ්‍ය කරන දේවල් අපි share කරනවා. class එකේ recordings වගේ දේවල් නෙමෙයි. මොකද ඒක මේක Microsoft ආයතනයක් විදිහට දරුවෝ අපිට recording කරන්න බෑ. ඒක compliance policies වලට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද එහෙම නැති වුණා නම් ප්‍රශ්නයක් නෑ. අපි දැන් සාමාන්‍ය classes තියෙනවා. අපිට record කරලා YouTube දානවා. but මේක monitor කරනවා ඒගොල්ලෝ heavily. ඒකින්ද අපිට recording කරන්න බෑ. but මොන හරි අවශ්‍යතාවයක් තියෙනවා. උදාහරණයක් විදිහට මේ class එකේ special lessons මොන හරි තියෙනවා නම් අපි අනිවාර්යෙන් record කරලා අපි YouTube එකට upload කරනවා අපේ channel එකට. ඔයාලට බලන්න පුළුවන් download කරලා කොහොම හරි. ඒකටවත් නෑ. ඒතකොට ඒ වගේම තමයි teaching method එක කියන්නේ සිංහල and English. ඔයගලන්ට මෙතන ඉන්නවනම් සිංහල තේරුම් ගන්න පුළුවන් but English සිංහලෙන් කතා කරන්න බැරි කිසිම ප්‍රශ්නයක් නැහැ. class එක යන අතරතුර ඔයගලන්ට English වලින් ඕන එකක් අහන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලගේ book එක සහ මේ කියන හැමදේම හම්බෙන්නේ ඔයාලට English වලින්. මම book එක ගැන කතා කරන්න ඔයගලන්ට. ඒ වගේම තමයි course fee එක දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති මේක courses 3ක එකතුවක්. එතකොට අපිට ලොකු මහන්සියක් දරන්න වෙනවා. එතකොට මේ course fee එක වෙන්නේ රුපියල් 15000යි. ඉස්සර මම හිතන්නේ චාමරස් අපි මේ courses තුනම මුලින්ම කරේ 90000ට. ඊට පස්සේ අපි 150ක discount එකත් එක්ක 45000කට කරා. ඊට පස්සේ දැන් අපි මේ courses තුනම එකක් කරගෙන මේ online යන platform එකේ හින්දා ලොකු ප්‍රමාණයකට අපිට උගන්වන්න පුළුවන් හින්දා අපි මොනවද කරේ course fee එක 150ක එතන discount එකක් අඩු කරලා රුපියල් 15000කට අපි දෙන්න තීරණය කරා. එතකොට course එක deliver කරන Action campus එකේ දැන්ට වහලා තියෙන්නේ මොකද මේ rules and regulation in the government එකේ පාගොඩ පාරේ මොකද තියෙන්නේ. ඉතින් ඔයගලන්ට inquiries වලට ඔයගලන්ට info@nextioncampus.lk කතා email දාන්න පුළුවන්. but ඊට වඩා මම prefer කරනවා සාමාන්‍යයෙන් දැන් තියෙන එක කාට call එකක් දාලා ඕන දෙයක් අහන්න පුළුවන් ඔය numbers තුනේ. ඉතින් මේ course එක especially design කරලා තියෙන්නේ IT executive, system administrator, systems engineer ඒ වගේම මේ track එකට ආස කරන සහ මේ track එකකින් ඉස්සරහට යන්න හිතන හැමෝටමත් එක තමයි මේක design කරලා තියෙන්නේ. right? ඉතින් මේ තමයි general idea එක. අපි මේවා නෙමෙයි දැනගන්න ඕනේ. අපි යන්න ඕනේ course එක පැත්තේ. course එක පැත්තෙන් මොනවද ඔයාලට හම්බෙන්නේ කියන දෙන්නට. හරි? හරි. මේක ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් බයින් මේ වීඩියෝ එක ෂෙයා කරනවා group එකේ. ඔක ආයෙ පාර බලන්න නම් බලන්න කිසිම ගැටලුවක් නැහැ. මෙතනින් පස්සේ මම සම්පූර්ණයෙන්ම කතා කරන්නේ course එක ගැන විතරයි. right? right. සාමාන්‍යයෙන් මම මෙහෙම දෙයක් කතා කරනවා. ඕගොල්ලෝ ලංකාවේ මොන job එකට යන්න ගියත් right? ඔයාලට degree එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඔයාලට Cisco certification එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඔයාලට Linux තියෙනවා වෙන්න පුළුවන්. එක්ක නැත්නම් ඔයාලට සාමාන්‍යයෙන් ඔයා හොඳට knowledge එක තියෙන කෙනෙක්, hardware knowledge එක තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ job එකට යන්න ගියාම ඒගොල්ලන් දාන advertisement එකේ එක තැනක ඔයාගෙන් අහනවා MCSA කරලා තියෙනවද කියලා. එහෙම නැත්නම් MCSE කරලා තියෙනවද කියලා. තේරෙනවද? ඔය MCSE කතන්දරේ එනකොට යටින් මොන track එකේ තිබුණත් වැඩක් නැහැ. හේතුව ඔයාට ওই track එක නැත්නම් කම්පැනියෙන් CV එක reject වෙනවා. මම interview boards වල ඉන්නවා ගොඩක්. ඒ ඉන්නකොට මම ඕන තරම් දැකලා තියෙනවා. CVs කොච්චර ආවත් ඔයාට degree එකක් තිබුණත් මොනවද තිබුණත් ඔයාට certification එක Microsoft නැත්නම් ගොඩක් වෙලාට ඔයා හැලෙනවා. ඒකට හේතුවක් මම කියන්නම්. right? ගොඩක් companies වලට ඔයගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ දැන් හිතමු දැන් Microsoft එකෙන් license එකක් sell කරන්නේ Microsoft කියන product එක දන්න කට්ටියකට විතරයි. හරිද? හොඳම උදාහරණයක් මම කියන්නම්.
යම් කිසි එක්තරා බැංක් එකක් තියෙනවා. හරි. ඒ බැංක් එක කම්ප්ලයන්ස් වෙන්න. තපලා දෙන්න. right. ඒ බැංකින් එන්වයරන්මන්ට් එක කම්ප්ලයන්ස් වෙන්න. right. ඒ කියන්නේ ඒ බැංක් එකේ බැංක් එකට කියනවා right ඕගොල්ලන්ගේ ඇක්ටිව් ඩිරෙක්ටර් එකක් තියෙනවා නම් ඒ ඇක්ටිව් ඩිරෙක්ටර් එක ගැන දැනගන්න කට්ටිය නිකන් ඉන්නවා කියලා වැඩක් නෑ 5 දෙනෙක් ඉන්නේ කියලා. ඒකට KPI එකක් නැත්තම් අපි කියන key performance indicator කියලා කියන්නේ. ඒ බැංක් එකට කියන right ඕගොල්ලන්ගේ බැංක් එකේ Microsoft certified කට්ටිය 4 දෙනෙක් ඉන්න ඕනේ. එතකොට අපි කියන්නම් right අපි ISO audit එකේදී අපි කියන්නම් right ඕගොල්ලන් බැංක් එකේ compliance එක වෙනවයි කියලා. අන්න ඒ හේතුව හින්දා දැන් හැම කම්පැනි එකම ඔන්න ඔය ප්‍රශ්න ලොකුටම තියෙනවා. ඒතකොට ඒ කම්පැනිෙන් ගොඩක් වෙලාවට ඇඩ්වර්ටයිස්මන්ට් කරනකොට ඒගොල්ලන්ට ඔය එක එක සර්ටිෆිකේට් ට්‍රැක් එක ගන්න, සර්ටිෆිකේෂන්ස් ගන්න. මේගොල්ලෝ මොනවද කරන්නේ? මේගොල්ලෝ කියනවා right ඔය MCSC තියෙන කට්ටිය 4 දෙනෙක් වුණා. මම එකපාරක් අපේ ළමයින්ට ශාමසිරි මතකද අවුරුදු 4 විතර කලින් MCSC කරපු ළමයි ටිකක් අපි නිකන් දුන්න කම්පැනි එකට ඒ කම්පැනි කම්ප්ලයන්ස් කරන්න ඕන හින්දා. හේතුව ඒ කම්පැනිට සර්ටිෆිකේට් එකක් තියෙන ඇෂුවර් කරගන්න ඒකට MCA කරපු කට්ටිය නැහැ. ඒකින්ද අපි දුන්නා ඒක කන්ටිනියු කරන්න. ඒ වගේම MCSA කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට ඩිග්‍රී එකක් තියෙනවා නම් මේ ටැක් එක හරියට කරගත්තොත් එක හා සමානව ඔයාලට ඉස්සරහට පුළුවන් දෙයක්. ඩිග්‍රියක් තියෙන කෙනෙක්ට අර නිකන් ඔටුන්නක් වගේ දෙයක්. එයාව නිකම්ම ඇතුළට තේරිපත් වෙනවා. ඔයගොල්ලෝ බලන්න මේක සර්ටිෆිකේෂන් තියෙන කට්ටියට කොච්චර ඉස්සරහට යනවා. ඒ වගේම තමයි ඔයාලට Cisco පැත්තේ ඒ සර්ටිෆිකේෂන් ට්‍රැක් එකක් ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. Linux පැත්තේ සර්ටිෆිකේෂන් ට්‍රැක් එකක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කම්පෙයාර් කරාම Microsoft Server පැත්තත් එක්ක ගත්තම මේ පැත්තේ jobs වැඩියි. ඔන්න උදාහරණයක් විදිහට Virtusa, Tech1, Celian, H1, HCL ඔය කියන හැම කම්පැනි එකම 90ක් 75කට හැබැයි තියලාන්නේ Microsoft certification තියෙන කට්ටිය. right. ඉතින් Windows Server admin මේ අපි සාමාන්‍යයෙන් server admin කෙනෙක් රෝල් එක තමයි එයා server admin server install කරන්න පුළුවන් වෙන්න ඕනේ, configure කරන්න පුළුවන් වෙන්න ඕනේ, ඒක maintain කරන්න පුළුවන් වෙන්න ඕනේ, monitoring, performance and backups and implementing security best practices ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකෙදි නිකන් කියන්න සාමාන්‍යයෙන් Windows install කරනවා කියන්නේ ගොල්ලන් සාමාන්‍ය දෙයක්. ලොකු දෙයක් නෙවෙයි. හැබැයි configure කරනවා කියන්නේ Windows 10 configure කරනවා කියන ප්‍රශ්නයක් නෑ. right? හැබැයි Windows server එකක් configure කරනවා කියලා කියන්නේ ඒක ඔයාගේ knowledge එක අනුව වෙනස් වෙනවා. මෙතන කවුරු හරි කිව්වොත් මට Active Directory එකක් දාන්න පුළුවන්. ඔව් පුළුවන්. හැබැයි Active Directory එක තියෙනවා replication පැත්තක් වෙනම හදන්න තියෙනවා. DR system එකක් වෙනම හදන්න තියෙනවා. site and services හදන්න තියෙනවා. ඒක එයාගේ knowledge එක හැටියට depend වෙනවා. ඒකට සාමාන්‍ය කම්පැනි එකක් ගත්තොත් මම දන්නේ Active Directory එකක් දාන්න විතර නෙවෙයි මම user කෙනෙක්ව හදනවා. අර server එකට add කරනවා. ඒක එතනින් ඉවරයි. හැබැයි මම ඊට වඩා ඇඩ්වාන්ස් කෙනෙක් නම් හරි යූසර් කෙනෙක්ව ඇඩ් කරා එයාට පොලිසිස් ඇප්ලයි කරනවා එයා නෙට්වර්ක් එකට ජොයින් වෙද්දි කොහොමද ජොයින් වෙන්න ඕනේ එයා තියෙන මොන හරි වෛරස් ගාඩ් එක අප් ටු ඩේට් නැත්නම් අපි කොහොමද අප්ඩේට් කරන්නේ එයාගේ අප්ඩේට්ස් ඔටෝමැටිකලි ඔය ඔක්කොම ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ knowledge එක අනුව right එතකොට මේ configure කියන එක ඔයාට basic level එකක් පුළුවන් high level එකක් පුළුවන් right එතකොට අපි මේකෙදි කරන්නේ ඔයාව A level එකට ගේන එක ඊට පස්සේ maintenance පැත්ත server එකක් වුණාම දරුවෝ අපි දවසින් දවස format කරන්නේ නැහැ අපි මේක මේන්ටෙනන්ස් කරන්න ඕනේ. ඒ වගේම මොනිටර් කරන්න ඕනේ. performance පැත්ත check කරන්න ඕනේ. backup maintain කරන්න ඕනේ. implement කරන්න ඕනේ මේකේ security. දැන් ඔයගොල්ලෝ දන්නේ නැති secpol.wizard කියලා wizard එකක් තියෙනවා. server එකේ. ඔයගොල්ලෝ මේකට අලුත්ම දෙයක් නම් හිතන්න එපා. මේ අපි හැමදාම කතා කරනවා. ඒ secpol.wizard එකේදී කරන්නේ ඔයාගේ security policies ටික enhance කරනවා. ඒ කියන්නේ server එකක් වෙන කාටවත් access කරන්න බැරි වෙන්නේ අපි ඒක harden කරනවා. එතකොට වෙන්නේ ඇඩ්මිනිස්ට්‍රේටර් හරි කවුරු හරි කෙනාට විතරයි ඒක ඇක්සස් කරන්න පුළුවන් වෙන කාටවත් ඇක්සස් කරන්න බැරි කරනවා. තේරුණාද? right. ඉතින් මේ වගේ මේ Server 2019 එකේ බේසික් දේවල් තමයි ඔන්න ඔය දේ. ඒතර ඊට පස්සේ මේ කෝස් එක ඔඩියන්ස් එක. right. අපි කතා කරා වගේ server admin ගැන සාමාන්‍ය දැනුමක් තියෙනවා. ඒ වගේම administration ගැන ඉගෙන ගන්න කැමති. basic knowledge එක Active Directory ගැන තියෙන, network ගැන තියෙන ඒගොල්ලන්ට තව board knowledge එකක් ගන්න ඕනේ. ඒ වගේම security best practices ගැන ඉගෙන ගන්න ඕනේ කට්ටිය. ඒ වගේම තමයි Windows 8 ඒ වගේ දේවල් තියෙන කට්ටිය ඒගොල්ලන්ට experience with the directory services එකක් එක වැඩ කරන්න, Active Directory එකක් වැඩ කරන්න. ඉතින් මේ තමයි audience එක. හැබැයි මම චූටි දෙයක් ඔයාලට පෙන්නන්නම් ඊළඟ slide එකේ. මේ course එක කරන්න prerequisite ටිකක් තියෙනවා. හරි? මේ course එක කරන් තියෙන prerequisite එක තමයි ඔයාට මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. Experience in Active Directory Domain Controller.
and technologies Windows 7 2012 එක හැරි 16 එක හැරි තියෙන්න ඕනේ කියලා. දැන් මෙතන හැමෝටම මේක නෑනේ. හරි. එතකොට මම මොකද්ද කරන්න කියලා අපි කියන්න. ඒ වගේම තමයි experience working with the Windows ඒ කියන්නේ experience working and configuring Windows 7 2012 and Windows 7 2016. ප්‍රශ්නය. ඒ වගේම experience with the මේ තියෙන course එකේ පුතේ Microsoft official slide එකේ තියෙන දෙයක්. ඒ වගේම experience with and understanding core networking technologies such as IP addressing and DNS and DHCP. ඔය ටික දාන්න පුළුවන් වෙන්නත් ඕනේ. අපරදින්දරු right. එතකොට ඊට පස්සේ මෙයා කියනවා experience with and understanding Microsoft Hyper-V basic virtualization concept. basic කියලා කොට ඔය cluster එහෙම පොඩ්ඩක් දැනන් ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ awareness of the basic security best practices. ඊට පස්සේ මෙයා කියනවා experience working with the Windows client operating system such as Windows 8, 8.1 and Windows 10. ඒ වගේම basic experience with Windows PowerShell. එතකොට දැන් ඔයාට ඔයගලන්ට තේරෙන හැටි මේ course එක කා සඳහාද කියලා. මේ course එක ඇත්තටම යම් කිසි knowledge එකක් තියෙන කෙනෙක්ට. ඒ කියන්නේ හැබැයි ඒක අපිට cover කරන්න පුළුවන් හරි easily. ඉතින් අන්න ඒ හින්දා ඔයගලන්ට අපි මේ course එක දවස් 10යිනේ කිව්වේ. right? පුතේ මම දන්නවා මෙතන ඉන්න කට්ටියකින් මෙතන ළමයි 80ක් ඉන්නවා 80න් 20කට මේ ටික පුළුවන්. හැබැයි 80න් 60කට මේ ටික බෑ. ඒකින්ද අපි චාමර්ස අපි අපේ ආයතනේ අපිට මේක දෙන්න ඕනේ හරිම විදිහට. ඒ කියන්නේ ඩිලිවර් කරන්න ඕනේ හරිම විදිහට. ඒ වගේම මේකින් අවුට් වෙන කට්ටියට සර්වර් නොලෙජ් එකක් නැත්තම් වැඩක් නැහැ. මොකද ඕගොල්ලෝ ගිහිල්ලා කියන්නේ ගෑන් මෙහෙම පන්තියට ආවා කියලා නෙක්ෂන් කැම්පස් එකේ. එතකොට ලොකු ප්‍රශ්නයක් එනවා. දැන් අපිට අද වෙනකම් ප්‍රශ්නයක් එලා නැහැ. අපෙන් ඉගෙන ගන්න කියලා මේක අනිවාර්යෙන් ජොබ් වල හොඳම තැන ඉන්නවා. චාමර්ස අපෙන් ඉගෙන ගත්ත කෙනා කියලා කියන්නේ කවදාකවත් ඒ ළමයා එතනට ගිහලා වැඩක් කරන්න බැරි කෙනෙක් නැහැ. සර්වර් එකක් නම් টොප් ටු බොටම් පුළුවන් යාට. ඉතින් අන්න හින්දා අපි මොනවද කරන්නේ? මෙන්න මේ දවස් දෙකක ඇඩිෂනල් ට්‍රේනින් එක. දවස් 2යි 10යි කියද 12යි. right? දවස් දෙකක ඇඩිෂනල් ට්‍රේනින් එකක් කරනවා මොනවාද? ඩොමේන් එකක් කියන්නේ මොකද්ද? ඩොමේන් එකක් දාන්නේ කොහොමද 2012 ට? ඩොමේන් එකක් මයිග්‍රේට් කරන්නේ කොහොමද 2012 ඉඳන් 16 වලට? පොඩි පාඩම්. right? කියන්නේ ඩොමේන් එකක් දාන්නේ කොහොමද? ඩොමේන් එකක් 2012 දාලා ඉවරලා 12 එකකින් ඉඳන් 16 වලට දාන්නේ කොහොමද? 2012 අපි කියන මයිග්‍රේෂන් කියලා. සමහරක් අය ඩෝක ඔයගලන්ට සම්පූර්ණ පාඩමක් වෙන්න පුළුවන්. හැබැයි අපිට මේක බේසික් දෙයක්. මොකද අපිට ඊට වඩා ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. හරි? ඊට පස්සේ ඒකත් එක්ක වැඩ කරන ගමන් අපි ඩොමේන් එකක් දාලා ඒක පොඩි බේසික් කන්ෆිගරේෂන් ටිකක් කරලා ඒක ඇතුළේම ඉන්ස්ටෝල් කරනවා DNS එකක් අපි බේසික් IP addressing ගැන කතා කරනවා. ඊට පස්සේ DHCP එකක් අපි ඉන්ස්ටෝල් කරලා client ලා අපි authenticate කරනවා ඒකත් එක්ක. ඊට පස්සේ අපි Hyper-V ඒක ඇතුළේ ඉන්ස්ටෝල් කරනවා. ඊට පස්සේ Hyper-V server එකට තව IP එකක් දාලා nested Hyper-V අපි config කරනවා. right? ඊට පස්සේ Hyper-V servers දෙකක් අරගෙන ඉවරලා මේ දෙක අපි failover cluster එකක් config කරනවා. මේ වලට ලොකු වෙලාවක් යන්නේ නැහැ. මේ නම් ටික බරපතල වුණාට පැය දෙක තුනකින් ගොඩ දාගන්න පුළුවන්. හරි? ඊට පස්සේ මේක නම් ප්‍රශ්නයක් නෑ මේ client operating system එක මේ server එක අපි තුමු මේක domain එක කියලා. right? මෙයත් එක්ක අපි connect කරනවා. ඊට පස්සේ basic experience with PowerShell නම් පුතේ ලොකුට ගන්න දෙයක් නෑ. මොකද ඕගොල්ලන්ගේ ඉස්සරහා course එක පුරාටම 150කට PowerShell තියෙනවා. right? ඒතර basic get command එක and receive command එක and send command එක apt commands ඒ ටික අපි generally මේකද කතා කරනවා. එතකොට මේ ටික අපි දවස් දෙකක් අරගෙන especially 2 day training එකක් right? මේක අපි course fee එකට include කරලා නැහැ. මේක අපි ඕගලන්ට general එක නැත්තම් අපිට හදන්න තියෙනවා මොකක් හරි free access කියලා වෙනම course එකක් පැයකට විතර. එහෙම අපිට තේරුමක් නැහැ. අපිට ඕනේ මේ course එක හොඳට උගන්නන්න. නැත්තම් course එක පටන් ගන්න course එක continue කරගෙන යන්න තිබුණා. අපිට ඒක තේරුමකුත් නැහැ. ශාමර් සර් මම අපි හැමතිස්සෙම බලන්න ඕගලන්ට මේ course එක සම්පූර්ණයෙන්ම උගන්නන්න. හරි. ඉතින් මේකෙදි අපි next week පටන් ගන්නවා. next week එකේ ඉඳන් ඕගලන්ට මේ course එකට join වෙන හැමෝටම පළවෙනි දවස් දෙකේදී අපි කියලා දෙනවා සම්පූර්ණයෙන්ම මෙන්න මේ කියපු සම්පූර්ණ environment එකම. right? මම මෙහෙම ගන්නම්. මෙන්න මේ කියපු ඔක්කොම environment එක අපි සම්පූර්ණයෙන්ම plus 2 days වලින් domain එකක් දාන්න. ඊට පස්සේ DNS එකක්, DHCP එකක්, ඒකට additional domain control එකක්. අපි කොහොමද 12 එකෙන් නම් 16 වලට migration එකක් කරන්නේ domain එකක්.
ඊට පස්සේ අපි ඒක ඇතුළේ DHCP configuration එකක්. ඒකේ අපි කොහොමද Hyper-V දාන්නේ? Hyper-V එක ඇතුළේ කොහොමද machine දෙකක් interconnect කරන්නේ? එතකොට ඒකට කොහොමද client machine එකක් add කරන්නේ? ඒ වගේ basic concept එක අපි වාට ඔලිවලට එතනට දෙනවා. ඊට පස්සේ වාට පුළුවන් course එකට යන්න. මොකද්ද course එකේ අපි modules ටික බලමු. right. Windows Server Administration බලන්න modules 13 හරි ලස්සනට තියෙනවා modules 12. මොනවාද modules 12? Windows Server Administration. Windows Server එක දැම්මට පස්සේ කොහොමද administration කරන්න කියලා. right. ඊට පස්සේ identities කියලා කියන්නේ Active Directory එක. ඊට පස්සේ මේකේ network infrastructure එක. මම මෙහෙම කියලා ඉවරලා මම යන්නම් දරුවෝ deep යන්නම්. right. ඔයාගේ network facility මේ කොහොමද කරන්නේ? ඔයාගේ storage පැත්ත මේ පොඩියට මාතෘකා ටික තියෙන්නේ. right. ඊට පස්සේ Hyper-V ගැන Hyper-V එකේ containers ගැන container එකක් කියලා ගැන නිදා මෙහෙම හිතනකෝ. අපි එක box එකකට දානවා chocolate දානවා biscuit දානවා. ඒතර chocolate කියලා කියන එක කෑල්ලයි. biscuit එක කියලා කියන එක කෑල්ලක්. ඒතකොට ඒ ටික ඔක්කොම එකතු වුණාම component එකක් නේ. අපි ඒකට කියනවා container එකක් කියලා. right. ඒතකොට ඒවා කොහොමද manage කරන්නේ? High availability. අපි කොහොමද Hyper-V servers දෙකක් දාලා ඉවරලා මේ servers දෙකට SAN එකක් හදලා මේ දෙක කොහොමද කනෙක්ට් කරන්නේ? මේක down වුණොත් මේකෙන් up කරන්නේ කොහොමද? මේක down වුණොත් මේකෙන් up කරන්නේ කොහොමද කියන practical එක. right. It's a disaster recovery. Disaster recovery කියලා කියන්නේ මේ වගේ servers දෙකක් අපි හදලා ඒ servers දෙකට තව server එකක් එක්ක කොහොමද මේකේ තියෙන දේවල් මෙහෙට දාලා ගන්න. හදිස්සියක් වුණොත් recover කරගන්නේ කොහොමද? disaster recovery කියන්නේ disaster එකක් වුණාම recover කරගන්නේ කොහොමද කියන එක. right. ඉතින් ඒ වගේම Windows Server security පැත්ත ගැන server එකේ මොනවද තියෙන security features group policy පැත්ත ගැන NPS servers පැත්ත ගැන certificate servers ගැන security services ගැන ඔන්න ඔය කියන දේවල් ටික ඔක්කොම. ඒ වගේම remote desktop service. ඕගොල්ලෝ දන්නවා ඇති මේනකොට හැමෝම Azure කියලා Azure පැත්තක් ගැන මම කතා කරන්නේ. ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ hotmail.com නැත්නම් livemail.com එකෙන් log වුණාම නැත්නම් gmail එකෙන් log වුණාම Word, Excel, PowerPoint නැත්නම් OpenOffice set එකම free උඩ cloud එකේ තියෙනවනේ. ඔයා ඒකේ ගිහිල්ලා OneDrive එකේ Word කියන එක click කරාම ඔයාලට ලස්සන interface එකක් එනවා. ඒක web browser එකේ තියෙන එකක් නෙවෙයිනේ. කොහේ හරි server එකක install කරපු එකක්. ඒ කියන්නේ ඒ install කරපු system එක ඔයාලට web browser එක හරහා ඔයාලට access කරන්න පුළුවන්. මම සරලවම කතා කරුවොත් ශාමසල්ලා ගෙදර තියෙනවා Word, Excel, PowerPoint install කරපු server එකක්. මං අපේ ගෙදර ඉඳන් මට එහෙම එකක් නැහැ. මම web browser එකට ගිහිල්ලා සර්ගේ machine එකේ තියෙන Word එක access කරන්න පුළුවන් නම් මොකක් හරි technology එකකින් අපි ඒකට කියනවා remote desktop application server එකක් කියලා. remotely desktop එකෙන් access කරලා ඒකේ application එක view කරනවා. remote desktop server එකේ. එතකොට මම ඒකේ machine එක remote එකක් ගන්නව නෙමෙයි. ඒකත් ඒකේ Word වල වැඩ කරනවා. මමත් මෙහෙන් web browser කරන් වැඩ කරනවා. තේරුණාද? අන්න ඒකට කියනවා අපි මොකද RDS server එකක් කියලා. එතකොට එහෙම කොහොමද හදන්නේ? හරි ලේසි. RDS server එක අපි දාලා ඉවරලා අපිට ඕනේ applications ටික අපි install කරලා ඒක publish කරනවා web browser එකක් කරා web browser කරා එතකොට ඕනේ කෙනෙක්ට access කරන්න පුළුවන්. ඒක තමයි දැනට Microsoft ලා කරලා තියෙන්නේ. මහා පරිමාණයෙන් servers දාලා ඒකේ session brokers හදලා RDS අපි session brokers කියලා කියනවා session connectors කියලා කියනවා clusters කියලා කියනවා. ඒ හදලා ඉවරලා ඔයාලට access කරන්න දෙන අපි ඒකට කියනවා Azure server එකක් කියලා. හරි. ඉතින් ඒ වගේම remote access in web services. ඒක ඒ වගේම server එකේ performance පැත්ත ගැන කොහොමද monitoring කරන්න කියන එක. ඊට පස්සේ අප්ඩේට් කරන්න කොහොමද කියන එක අර ප්‍රැක්ටිකල් එක ටිකක් ඩීප්ලි අපි කතා කරනවා server version. දැන් අපි කරේ 12 to 16 migration එකක් නේ. 16 to 19 migrate කරලා ඉවරලා ඒ වගේම 19 එකේ නම් Azure එකට කොහොමද migrate කරන්නේ? ඔයාගේ entire servers ටික කියලා අන්තිම පාඩමට Azure එක දාලා තියෙනවා. තේරුණාද? right. එතකොට මේ තමයි course outline එක. මේක මෙහි විදිහට තිබුණාට මම මේ slide එක ඔයාලට share කරන්නම්. course outline එක detail ගත්තොත් අපි describe කරනවා Windows Server deployment technologies මොනවාද? servicing technologies and activation. ඒ වගේම Windows Server core components මොනවාද? ඒක කොහොමද install කරන්නේ? Active Directory domain control එක. ඊට පස්සේ domain control එකේ කොහොමද install කරන්නේ? ඒ වගේම ADDS වල තියෙන benefits මොනවාද? group policy මොනවාද? ඒ Active Directories වල තියෙන roles මොනවාද? ඒ කියන්නේ app administrator, DNS admin, DHCP admin, ඒ වගේම global admin ඔය කියන roles මොනවාද? ඒවයි තියෙන certificate issues කරන්නේ කොහොමද? ඊට පස්සේ DHCP කොහොමද අපි දාන්නේ? DHCP එකට DHCP කියන ඔයගොල්ලෝ දන්නවා ගෙදර router DHCP එකක් තියෙන තමයි ඔයාලට ඉන්ටර්නෙට් යන මේ වගේ IP address එකක් හම්බෙන්නේ. ඒකට අපි කියනවා DHCP කියලා. right. එතකොට ඒ DHCP server එකක් down වුණොත් ගෙදර නම් ප්‍රශ්නයක් නැහැ router restart කරලා ගන්න පුළුවන්. company එක DHCP server එකක් down වුණොත් ලොකු ප්‍රශ්නයක් වඩා IP address issue වෙන්නේ නැහැ. එතකොට අපි DHCP එකට fail එකක් නැත්නම් backup එකක් හදන්න ඕනේ. අපි DHCP වල backup කියලා කියන්නේ නැහැ දරුවෝ. මොකද backup කියලා කියන්නේ මොන හරි දෙයක් වුණාම backup එකකින් restore කරන එක තමයි backup කියලා කියන්නේ.
ෆේල් එකක් අපි අනිත් පැත්තට ගන්න පුළුවන්. නැත්නම් ලයිව් රෙප්ලිකේෂන් සර්වර් එකක් අපි අනිත් පැත්ත හැදුවොත් වෙන්නේ මෙහි තියෙන ටික එහෙම අනිත් පැත්තේ දෙනවා මොනවා හරි ඩවුන් එකක් වුණාම අපි එයාව අර අනිත් තැනට රීඩිරෙක්ට් කරන එක විතරයි කරන්නේ. රයිට්? ඉතින් කොහොමද අපි DCP ෆේල් ලෝ ක්ලස්ටර් එකක් හදන්නේ? DNS එකක් කොහොමද ෆේල් ලෝ කරන්නේ? IPAM හිතන්න කම්පැනිස් වලට 10ක් විතර තියෙනවා මේ වගේ. රයිට්? මේ හැම එකකම IP ඔය DNS DSP සර්වර්ස් දාලා තියෙනවා. මේ ටික ඔයාලට ඔක්කොම මැනේජ් කරන්න බෑනේ. එකට ලොග් වෙන්න බෑ. ඕකට එක ටෙක්නොලොජි එකක් හදලා Microsoftලා IPAM කියලා. මේකෙන් පුළුවන් මේ ඔක්කොම ටික මැනේජ් කරන්න. පැය 3ක විතර ප්‍රැක්ටිකල් එකක් ටිකක් ලොකු ප්‍රැක්ටිකල් එකක් ප්‍රූව් කරනවා. ඊට පස්සේ sharing technologies ගැන අපි file server resource manager සහ DFS distributed file server names NFS නැත්නම් name file server system කියන technologies තුනම මේ කරා කතා කරනවා. ඊට පස්සේ storage spaces technology එක වාගේ hard disk එකේ කොටස් වලට කඩලා ස්විං කරන්න එක්ස්ටෙන්ඩ් කරන්න ඒ ටික කරන RAID technologies ගැන අපි general idea එකක් ගන්නවා. මේක තවත් අපි detail ගත්තොත් මේක නවතින්නේ නැහැ. data deduplication service data deduplication කියලා කියන්නේ ආගේ company එකේ එකම usersලා එකම data ටික හැමතැනම දාලා තියන්න පුළුවන්. එතකොට අපි කරන්නේ data deduplication service එක දාලා ඒ තියෙන ටික අපි හොයා ගන්නවා. iSCSI based storage මම එලාට කියන්න distributed file systems ඊට පස්සේ Hyper-V servers Hyper-V කියන deploy කරන්නේ කොහොමද? ඊට පස්සේ security technologies මොනවාද virtualization වල තියෙන මම චූටි උදාහරණයක් කියන දරුවෝ මෙහෙම දෙයක්. මෙතන ඉන්න හැමෝම virtualization systems ගැන දන්නවා කියලා මම දන්නවා. එතකොට මම මෙහෙම සර්වර් එකක් ගත්තොත් මේක ඇතුලේ virtual machine එකක් හදනවා. right? මම මේ security ගැන කතා කරද්දී පොඩ්ඩක් කියන්න. right? දැන් ඔයා මේ machine එකේ ඇත්තටම RAM එකක් නැහැනේ. මේ machine එකට 2GB කියලා RAM එකක් දැම්මොත් මේ machine එකේ 2GB නේ අපි ඒක assign වෙන්නේ මේකට. මං හරිනේ. එතකොට ඔයගොල්ලෝ හොඳටම දන්න දෙයක් තමයි ෆයිල් එකේ ෆයිල්ස් මොනවා හරි අපි කොපි කරාම ඒක යන්නේ random access memory නැත්නම් RAM එකට කියලා. එතකොට මේ machine එකේ ඇතුළේ ඉඳන් මොන හරි ෆයිල් එකක් කොපි කරාම ඒක යන්නේ මේ 2GB එකටද මේ 2GBද මේ 2GB කියලා කියන්නේ මේකත් මෙතන සමානයි. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවා හැකර් කෙනෙක්ට හරි කාට හරි කෙනෙක්ට පුළුවන් VM එකක් ඇතුළේ එළිය ඉඳන් access කරන්න. මොන හරි කොපි කරන ෆයිල් එකක්. එහෙනම් ඒක කොහොමද අපි security technologies හරහා secure කරන්නේ? right? It is deploy containers කොහොමද use කරන්නේ? ඒ වගේම basic idea about that Kubernetes කියන එක ගැන මොනවාද අපි idea එකක් ගන්න. අපි ideas මොනවද තියෙන එක Azure පැත්තේ තියෙන එකක් අපි කොහොමද කරන්නේ? Distributed failure clustering. Failure clustering එක කොහොමද දැන් කියන්නේ මේක fail වුණොත් අනිත් පැත්තෙන් කොහොමද server එකක් up කරගන්නේ කියන එක. සම්පූර්ණ server එකක්. මේ කියන්නේ මේ වගේ VMs අපි තුමු 10ක් තිබුණා කියලා. මේ 10ම අපි අනිත් පැත්තට nothing live migration කියන technology එක හරහා up කරනවා. right? ඊට පස්සේ stretch clusters ඇත්ත high availability පැත්ත ගැන Hyper-V replica කියලා කියන්නේ මේ server එකේ තියෙන replication එක අපි අනිත් පැත්තට යවන්න පුළුවන් immediately right ඊට පස්සේ Azure site recovery කියන පැත්ත ගැන Azure පැත්තේ තියෙන එකක් ඊට පස්සේ අපි ආපහු කතා කරා not only that Azure server backup පැත්ත ගැන ඒ වගේම Azure පැත්තේ backup services මොනවද තියෙන්නේ කියන එක Windows වල use කරා අපි Kerberos කියලා protocol එකක් දැන් අපි Azure පැත්තේ use කරනවා REST කියලා API server මේ technology එකක් technologies තියෙන පුතේ එක වර්ග right එතකොට privilege access protection අපි කියනවා PAM protection PAM කියලා ඒ වගේ මේ ටික කොහොමද වැඩ කරන්නේ ඒ වගේම just in time time is අපි කියලා අපි කතා කරන ඒ කියන්නේ අපිට server එකක් අරගෙන ඉවරලා මේ server එකේ ඉස්සර නම් පුතේ කාට හරි admin එක දුන්නාට පස්සේ එයාට මුළු server එක පුරාම අතපත ගාලා ඉන්න පුළුවන් දැන් අපිට පුළුවන් server එකට දෙන්න time මෙහෙවත් එක්ක මේ time එක විතරයි මෙයාට වැඩ කරන්න පුළුවන් කියලා right privilege access management යාට privilege එක දෙනවා but access manage කරනවා අපි right ඊට පස්සේ again RDS servers ගැන ඊට පස්සේ මේ මම අර කියපු මොඩියුල්ස් දාගෙන හිතලා බලන්න මම මේ ටික පැය 40න් කවර් කරන්න ඕනේ. ඔයගලන්ටත් ලොකු workload එකක් තියෙනවා කරන්න. right? ඒ වගේම session based desktop ගැන virtual based pools ගැන again අපි තවත් ක්ලික් කරලා VPN technologies ගැන VPN මොනවද functions වෙන්නේ? VPN වල තියෙන hashes මොනවද? ඒක කොහොමද NTS server එකක් කරා වැඩ කරන්නේ? web server එකක් දාන්නේ කොහොමද? finally domain migration එකක් කරන්නේ කොහොමද? storage migration එක ගැන අපි කතා කරනවා. අන්තිමටම කතා කරනවා ආගේ migration කොහොමද cloud එකත් එක්ක sync කරන්න එක. මේ තමයි අර මම කියපු server 2016 එකේ 740 741 740 තුනේම තිබුණ ටික එකතු කරලා එකක් හදලා මොකක්ද හදලා තින්නේ WA001T කියලා. right එතකොට මේක මට ඕනම් කරගෙන යන්නත් පුළුවන්. ඒ වගේම මට ඔයාලට මේක අර පළවෙනි දවස් ටික අපි අරගෙන ඉවරලා හොඳට මේක knowledge එකක් අරගෙන ඒකෙන්ද clear කරන් දෙන්න යන්න පුළුවන්. මොකද අපි සමහර තැන්වල අපි දැකලා තියෙනවා ක්ලාස් එකට ළමයා එනවා චාමර්ස් තමයි හොඳටම එක්ස්පීරියන්ස් කරලා තින්නේ ඒක. ක්ලාස් එකට ළමයා එනවා මට පුළුවන් කියලා. හැබැයි එයා පුළුවන් කියලා ආවට පස්සේ බලනකොට චාමර්ස් අන්තිමට නවතින්නේ hardware ක්ලාස් එකේ. right
එයාට සර්වර්ස් පුළුවන් කියලා කියනවා, ක්ලවුඩ් පුළුවන් කියලා කියනවා, මොනවා කරත් අන්තිමට එයාට බලන් ගියාම එයා දැකලා තියෙනවා ක්ලවුඩ් එක. එයා දැකලා තියෙනවා සර්වර්ස් ටික. අපි කතා කරන දේවල් කිසිම දෙයක් එයාට තේරෙන්නේ නැහැ. අන්න ඒකින්දයි මේ වෙලාවේ අපිට වාරු තෝරගන්න බෑ, පර්සනල් ඒවත් එක්ක කතා කරන්න බෑ. මේ 90ක් ඉන්න කට්ටියත් එක්ක අපි මොනවද කරන්නේ? ඔයාට පළවෙනි දවස් දෙකේ ඔයාව ක්වොලිෆයි කරනවා. දවස් දෙකක් බැරනම් 3ක් ගන්නවා. ක්වොලිෆයි කළා අපි දානවා ඔයගලන්ට. රයිට්. ඊට පස්සේ මම ඔයගලන්ට කිව්වා ලැබ්ස් 90ක් විතර තියෙනයි කියලා. මෙන්න ලැබ් ටික දරුවෝ. පළවෙනි ලැබ් එක. අපි කන්ෆිග් කරන මේක අපේ කන්ෆිග් කරන තියෙන ලැබ් එක. ලැබ් එකේදී අපි කතා කරනවා සර්වර් කෝ එක, සර්වර් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක. ඊට පස්සේ මොඩියුල් 2 එකේදී අලුත් ඩොමේන් කන්ට්‍රෝලර් එකක් දාන්න, ගෲප් පොලිසි එකක් හදන්න, සර්ටිෆිකේට් දාන්න. මේ ප්‍රැක්ටිකල් තුන කොච්චර අමාරුයිද කියලා. නියු ඩොමේන් කන්ට්‍රෝලර් එකක් දානවා, ගෲප් පොලිසි එකක් කන්ෆිග් කරනවා, සර්ටිෆිකේට්ස් එකක්. ඒක ඉස්සර ප්‍රැක්ටිකල් මොඩියුල්ස් තුනක් ඔය. configuring domain control එකයි, configuring group policy එකයි, configuring certificates එකයි. දැන් මේක හරිය ලස්සනට 2 කියලා දාලා දිනවා. අපි අමාරුට දාන්න. ඕගලන්ට තෙච්ච එක තමයි. හරි. ඊට පස්සේ module 3 deploy and DHCP ඉස්සර එකයි, DNS එකට එකයි. දැන් මේ දෙකම එකයි. right. ඊට පස්සේ file server එකේ ඉස්සර මේ ටික practicals 5කට විතර ගියේ. file server එකේ data duplication implement කරනවා, iSCSI storage අපි config කරනවා, redundancy storage config කරනවා, storage spaces config කරනවා, storage spaces direct කෙනකන්ට එතන practicals 4යි. right. VM එකක් ගත්තම VM එකක් දාන්නේ කොහමද? ඒක ඇතුලේ containers හදන්නේ කොහමද? එතන practicals 2යි. ඊට පස්සේ again failover cluster එකේදී SCSI storage එකට තමයි cluster එකක් අපි config කරන්නේ. කොහොමද Hyper-V machines දෙකක් දාලා ඒ දෙක එකට connect කරන දැන් ඔයාලට ප්‍රශ්නයක් නැති ඔයගොල්ලන්ගේ lab එකක් දැන් මොන වගේද කියලා. lab environment එක. right. ඒ වගේම high availability file server එකක් config කරන්නේ කොහොමද? ඒ වගේම high availability file server එකේ deployment එක මොනවද කරන්නේ? ඒ කියන දේවල් ටික practical. module number 7 Hyper-V replica එකක් implement කරන්නේ backup එකක්. ඒ වගේම server backup එකක් කොහොමද restore කරන්නේ? Hyper-V backup එකක් කොහොමද restore කරන්නේ කියන එක. module 8 Windows Defender Credentials Guard මම අර කියපු Hyper-V කතන්දර. ඒ වගේම locating problematic accounts කියලා කියන්නේ ඕගොල්ලන් දැනටමත් දන්නවා ඇති. ඕගොල්ලන් කම්පැනිස් වල හදිසියක්වත් account එකක් ලොක් වුණොත් අපිට හොයාගන්න බෑ මේ account එක කොහෙන්ද ලොක් වුනේ කියලා. ඒකට events වල event එකක් තියෙනවා enable කරන්න. ඒ event එක enable කරලා ඉවරලා අපි මොනවද කරන්නේ? අපි හොයනවා මේ account එක කොහෙද තියෙන්නේ කියලා. ඒ වගේම server version 19 එකේ තියෙන වෙනම admin console එකක්. ඒකෙදි අපිට පුළුවන් ගිය මාස 3 log වෙච්ච නැති users ටික මට හොයලා දෙන්න කියලා query එකක් ගන්න. ඒ query පැත්ත PowerShell වලින් කරන්නේ. අපි ඒ ටික හොයාගන්න පුළුවන්. ඒක included in this course. Labs local admin password solution. ගොඩාක් කම්පියුටර්ස් වල තියෙන ප්‍රශ්නයක් තමයි දරුවෝ. කම්පියුටර්ස් 1000ක් තියෙනවා වගේ environment එකේ 18 admin log කියන්නේ domain admin නෙවෙයි. ඒගොල්ලන්ට දාන local admin password 1000ක් තියෙනවා. ඒ දාන වෙලාව දාන එක කෙනක. මේකෙදි පුළුවන් වගේ domain control එක හරහා domain admin නැතුව local admin machine 1000ට password 1000ක් manage කරන්න එකම password එක නෝදා. ඒක ඔක්කොම server එකේ හිටින්නේ. right. ඊට පස්සේ remote desktop servers module number 9 එකේදී අපි කතා කරනවා RDS ගැන. remote application collection settings අර මම කිව්වේ චාමර්සලා ගෙදර තියෙන machine එකේ මේ software අපි එලිට ගන්න එක. ඒ ටික ගැන virtual desktop template එක. ඊට පස්සේ deploy network workloads web application proxy එකක්, VPN server එකක්. ඒ කියන දේවල් ටික. අපේ තියෙන අතර වෙන්නේ නැහැ. අයියොත් security baseline policies ටික, performance කොහොමද මේවා කරන්නේ, monitor කරන්නේ කොහොමද, event viewers කොහොමද manage කරන්නේ, backup storage කොහොමද manage කරන්නේ, troubleshoot කරන්නේ කොහොමද, Microsoft එකට හදිසියක් වුණොත් කතා කරන්න license එක තියෙනවා නම් විතරක්. හදිසියක් වුණොත් කතා කරන්නේ කොහොමද, crack එකක් තියන කතා කරන්න එපා. ඊට පස්සේ තියෙන license එකක් නැති වෙයි. ඒ ටික කොහොමද කරන්නේ? ඔන්න ඒ කියන දේවල් ටික. ඊට පස්සේ migration එක අන්තිම module 2 වෙන විදිහට last module 12 එක. Selecting the process of migration server workloads, entire workload එක කොහොමද migrate කරන්නේ සහ planning ආගේ cloud එකට ඒක දාන්නේ කොහොමද කියන්නේ. මෙන්න මේ modules ටික ඔක්කොම lab wise අපි කතා කරනවා. right. එතකොට දැන් ඔන්න ඔය කියන practical 90ට එහා පැත්තට තමයි මම ඔයාලට කිව්වේ practicals 90ට එහා පැත්තේ තියෙනවා කියලා. හැබැයි මේක මගේ අතේ තියෙන 150යි. ඉතිරි 150ම තියෙන්නේ ඔයාගේ අතේ. හේතුව මම 150ක් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතිරි practical ටික ඔයා next week එක සතියක් ඔයාලට practical ටික කරන්න බැරුව ඊට පස්සේ week එකේ class එකට ආවොත් ඊට වඩා හොඳයි. ඇත්තටම කතා කරලා ඉවරලා තව මාස 6කින් පටන් ගන්න course එකට join වෙනවා. right. ඒ වගේම තමයි මේ course එක දරුවෝ අපි හදලා තින්නේ මෙතනින් නවතින්න නෙවෙයි. මොකද අපි දන්නවා මේ course එක දැන් සමහර ළමයි කතා කරලා නම් මේ course එක කළා job එකක් හොයාගන්න පුළුවන්ද? ආ හිතනවා ශිෂ්‍යත්ව කරලා job එකක් හොයාගන්න පුළුවන්ද කියලා හොයයි කියලා. මේකේ හොයාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වගේ use කරන company එක වගේ අහන certificate ටිකක් තියෙනවා. අපි ඒ certificate එකක් කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ degree එකක් කරන්න ලක්ෂ 5ක් 20ක් 30ක් වියදම් කරලා ඔයගොල්ලෝ ආපහු Cisco කරලා Linux කාඩ් වස්තාවට job එක හම්බෙන්නේ. කවුරු හරි ළමයි කියන්නේ මට ඔය කිසිම දෙයක් නැතුව job එකක් ගත්තා කෙනෙක්. Cisco Microsoft Linux කිසිම දෙයක් නැතුව. මේ Microsoft පැත්තේ ඉන්න කෙනෙක් කවුරු හරි. නෑ එයාට අනිවාර්යෙන් certificate එක කරන්න ඕනේ. මොකද හේතුව academic qualification කියලා කියන්නේ degree එක වෙන්න පුළුවන්, masters වෙන්න පුළුවන්, වාගේ
තින අනිත් ඒවා වෙන්න පුළුවන් but professional qualification කියලා කියන්නේ ඔයා job එකට ගියාට පස්සේ everyday use කරන academic කියලා කියනවා ඔයගොල්ලෝ ඔලුව හැදෙන්න කරන ඒවා. එතකොට academic තියෙන ඕන දේවල් තමයි MBBS doctoring කියලා කියන්නේ. ඒක අනිවාර්යෙන් එක professional certificate course එකක් කළා ඔයාලට බෙහෙත් දෙන්න බෑ. ඔයාලට building එකක් හදන එක professional මේ මාස දෙකේ course 40 course එකක් කළා building එකක් හදන්න බෑ. ඒක ඊට වඩා දෙයක් තියෙනවා. හැබැයි Microsoft කියලා කියන්නේ technology එකක්. Cisco කියන්නේ technology එකක්. Linux කියන්නේ technology එකක්. ඔයා පැය 40ක් ඒකට spend කරලා පැය 40කින් පුළුවන් entire ඉගෙන ගන්න. ඉතින් ටික වගේ experience එක. got it? right. එතකොට මෙන්න මේකෙන් ටික අපි කතා කරනවා. right. ඒ වගේම පුතේ අපි ඕගලන්ට මේ course එකට join වෙන හැමෝටම පාට course book එකක් අපි ලබා දෙනවා. මම පෙන්නන්නම් course book එක කොහොමද අපි access කරන්න කියලා. දැන් ඕගලන්ට ඉස්සර නම් පොතක් අතර හම්බුණානේ. දැන් පොතක් අතර හම්බෙන්නේ නැහැ. හරියට දෙන්න. right. මම හිතන්නේ මගේ ස්ක්‍රීන් එකේ පේන චාමර්ස් ස්ක්‍රීන් එකේ පේනව නේද? Okay sir. right. එතකොට ඔයගලන්ට මෙන්න මේ වගේ බුක්ලට් එකක් හම් වෙනවා. හරි මේ බුක්ලට් එකේදී Windows Server 2019 administration එකේ මේ බුක් එකේ $40කට කිට් වෙන ගාණක් එනවා. එතකොට මේක ඕගලන්ගේ අර 15000ට included. හැමෝටම මේ පොත හම් වෙනවා. right. එතකොට මේකේ තියෙනවා අර contents ටික introduction එකේ ඉඳන් Windows Server administration ගත්තොත් admin center එක ගැන සම්පූර්ණ මේකේ කොහොමද පාවිච්චි කරන්නේ. ඒ වගේ මේකේදී lab එකක් මොනවා හරි තියෙනවා නම් ඒ lab එක server manager server admin එක PowerShell පාවිච්චි කරන්න මේ එක module එකක් විතරයි. right. server core එක ගත්තොත් server core එකේ තියෙන දේවල් මගේ මේ slide එකේ තියෙන හැම එකක්ම ආගේ තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් active date service එක කියන්නේ මොකද්ද? ඒකේ තියෙන දේවල් මොනවාද? replication වල කරන්නේ කොහොමද? මේ අතරතුරට notes මොනවා හරි දානවා notes ටික virtualization labs කොහොමද වැඩ කරන්නේ? ඒ වගේ හැමදේම මෙතන note එකක් වුණා note එකක් අපිට දාගන්න පුළුවන්. ඒක මට trainer select කරලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට ඔයාලට එවන්න පුළුවන්. මේකට අපි කියන digitally lab එකක්. digitally වගේ book එකක්. right? ඉතින් storage මොනවා හරි වගේ හැම module එකක් කිව්වම ඔයාලට පුංචි ප්‍රශ්න වගේකට උත්තර දීලා ඔයාලට පුළුවන් ඔයාගේ knowledge එක check කරගන්න. right? හැම module එකක් අවසානයේම ඒක මම ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මේ ටිකම තමයි ගොඩක් වෙලාට ඔයාගේ exam එකටත් දෙන්නේ. right? දැන් ගත්තොත් Hyper-V replica එක ගැන ගත්තා මේ දින Hyper-V replica ගැන මම කතා කරන ටික ඔක්කොගෙම key points ටික මෙතන අනිවාර්ය මෙතන ඔක්කොම තියෙනවා. module එකක් තියෙනවා. ඒ module එකේ key points එකක් තියෙනවා. failure කියන්නේ මොකද? if disruptions occurs in the primary site then you will get automatically is a failure configure කරන්නේ කොහොමද කියලා practically මෙතන දාලා තියෙනවා. right? මේකට කියන අපි digital book එකක් කියලා. right? එතකොට දරුවෝ right ඔයා right ඔයා මෙන්න මේ site එක හරහා ඔයාට අපි දෙනවා book එකක් right skill pipe කියන මේක හරහා ඔයාට book එකක් අපි කරනවා මේ course එක පුරාටම ඔයාට use කරන්න. ඒ වගේ මේ book එක lifetime update වෙනවා. Server 2019 එකේ මොන දේ ආවත් තව අවුරුදු 5කින් ගත්තත් ඔයාට ඒ විදිහට access කරන්න පුළුවන්. ඔක දකින්න ඇති මගේ booklet එක ඇතුලේ ඒක ඇතුලේ මට තියෙනවා මම 2008 වල කාලේ කරපු book එකක් පවා තියෙනවා. right ඒ කාලේ නම් book එකක් අපි ගන්නවා $80ක් pay කරනවා discount මොකුත් තිබුණේ නැහැ. දැන් ওই discounts ඔක්කොමත් එක්ක එකතුලා අපිට ගොඩක් අඩුවට හම්බ වෙනවා. but අපි with the agreement එකක් අපි Microsoft එකත් එක්ක තියෙනවා. ඒ agreement එකත් එක්ක අපි ඕගලන්ට තීරණය කරා course fee එකට වෙනම add කරන්න. ඒ course fee එක ඇතුළතම book එකත් ඔයාලට ලබා දෙන්න. right පුළුවන් උපරිම option අපිට දෙන්න තමයි හදන්නේ. එතකොට ඔයාලට පුළුවන් redeem කරගන්න code එක, ඒ වගේම notes comments and highlighted දාන්න. organize modules by තියෙන්නේ. ඒ වගේම ඔයාලට lab එකේ answer keys ටික තියෙනවා. lab එක කොහොමද කරන්නේ කියලා. right මම කරන lab එකේ ටික ඔයාලට කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මෙතනට එන්න කලින් එන්නම් පුංචි දෙයකට. ඔයාට lab එක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. හරි? එකක් තමයි ඔයාගේ කම්පියුටර් එකේ දැන් ඔයා සර්වර් ක්ලාස් එකට එනවා කියලා කියන දරුවෝ ඔයාගේ knowledge එක අපි මොනම හේතුවන්සවත් අපි හිතන්නේ නැහැ. ඔයාට Windows මොනවාද මේ Office package එකේ knowledge එක විතරක් ඇති කියලා. ඔයාට general knowledge එකක් තියෙන කෙනෙක්. සාමාන්‍යයෙන් කම්පියුටර් එක ගැන කම්පියුටරේ වර්ගය මොකක්ද කියලා හොත් Dell කම්පියුටරේ තියෙන RAM එක මොකක්ද hard disk එක මොකක්ද කියලා හොත් නෑ මං ගාව තියෙන Dell එකක් කියලා කියන පිරිසක් නෙමෙයි මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ කම්පියුටරේ මොකක්ද කියලා හොත් මං ගාව තියෙන 16GB RAM එකක් තියෙන 100GB 1TB hard disk SSD එකක් එහෙම තමයි ඔයගොල්ලන් කතා කරන්නේ. ඒ කියන්නේ ඔයාගේ දැන් නැනුම තියෙන කෙනෙක්. එතකොට මෙතනදී ඔයාට ක්‍රම දෙකකට පාවිච්චි කරන්න පුළුවන්.
එක විදිහක් තමයි ඔයාට පුළුවන් අපිත් එක වැඩ කරලා මේ ඔයාගේ environment එකේ Hyper-V දාලා Hyper-V එක ඇතුලේ අපි කියන machines ටික install කරන්න. ඒ කියන්නේ මෙන්න මේ කියන machines ටික. domain controller එක domain controller එක ඊට පස්සේ Windows Server Desktop Experience with Member Server එකක් again member servers තුනක් ඊට පස්සේ virtual machine එක operating system නැති එකක් server 2019 again තව server එකක් Windows client එක. ඒතර machine ඔක්කොම 3යි 6යි machines 8ක් අපි install කර ගන්න ඕනේ අපේ computer එකේ. ඒ 8කට අපිට එකට සාමාන්‍ය 1GB 2GB සමහර client වලට නම් 1GB දුන්නේ නැත්නම් server සමහරක් වලට 1GB ඇති සමහරක් servers වලට අපිට 2GB දෙන්න වෙන අවස්ථා තියෙනවා. උදාහරණයකට certificate servers core servers ඒ servers වලට අපිට 1GB ලිහා පැත්තේ ප්‍රමාණයක් අපිට දෙන්න වෙනවා. right අන්න එතකොට අපිට 16GB වගේ machine එකක් අපිට පාවිච්චි කරන්න වෙනවා. ඔන්න ඔය කියන. ඒතර අපි හදාගන්නේ අපිම තමයි machine ටික හදාගන්නේ. අපිම තමයි server එක install කරන්නේ. අපිම තමයි ඒක ඇතුලේ trouble shoots ඔක්කොම කරන්නේ. මොනවා හරි trouble shoot එකක් වුණත් අපිට කවුරුත් නැහැ. අපි මේක හදාගෙන install කරගෙන යනවා. ඒ වගේම ඕගලන්ට ගන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් classes වල කරන්නේ මේක අපි ගන්න එක. right මෙතෙන්දී අපිට පුළුවන් lab එක Microsoft එකකින් ගන්න. right එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේ lab එක දෙන්නට share කරගන්න පුළුවන්. ඒ වගේම තනි කෙනෙක්ට ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. right මේ lab එක ගිය මාසෙ වෙනකන් මට මතකයි අවුරුදු අපි ඉස්සෙල්ලා ඩොලර් 50ක් තිබුණේ නේද මේක ගියට කලින් පාරේ. right ඊට පස්සේ ඒකට ඩිස්කවුන්ට් එකක් අපිට හම්බුණා again ආපහු මම මේ ඩිස්කවුන්ට් එකත් මෙතන ඇඩ් කරලා තිනවා ඩොලර් 40ක් සාමාන්‍යයෙන් අපි ගන්න දවස් අනුව චේන්ජ් වෙන පුතේ 40ක් මැක්සිමම් 45 අතර තමයි ඕක යන්නේ 44යි ගාණක් මට මතක විදිහේ ඒ ගාණ අනුව චේන්ජ් වෙනවා. එතකොට මේක අපි හිතමු ඩොලර් 20ක් කියලා එක්කෙනෙක් රුපියල් 4000ක් වගේ ප්‍රමාණයක් විතරයි යන්නේ ඔයාලා ලැබ් එක පාවිච්චි කරන. ඒ ලැබ් එක ඇතුලේ සම්පූර්ණ මේ මොඩියුල්ස් ටික ඔක්කොම ඉන්ස්ටෝල් කරලා ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකක් තියෙනවා. මෙන්න මේ වගේ මම ඒක පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන්නේ ඒ ලැබ් එක. හරි. දැන් උදාහරණයකට ගන්න මේක ගත්තොත් මේක අපි ගත්තොත් disaster recovery කියන ප්‍රැක්ටිකල් එක මම ගන්නවා. ඒක මම ලොන්ච් කරාම මේ තියෙන අපිට හම්බෙන ලැබ් එක. මේක අපි පේ කරලා ගත්තාම මේක යූසර් නේම් පාස්වර්ඩ් එකක් හම්බ වෙනවාට ඇක්සස් කරන්න මේ විදිහම course එක actively mode එකේ නෙමෙයි තියෙන්නේ. අපිට දෙන WS right මෙන්න මේ වගේ lab එක ඊට පස්සේ module එක lab එක module එක lab එක module එක lab එක මේ වගේ තියෙනවා. උදාහරණයකට මම මේක launch කරොත් මේක මිනිත්තු දෙකකින් launch වෙයි. මේක open වෙන්නේ මෙන්න මේ විදිහට මම එකක් පෙන්නනවා ඔයාලට. right බලන්න. දැන් අපි තුමු lab 1 කියලා. මේ lab 1 කියන එකේදී manage Azure activity IDC කියන මෙන්න විදිහට දාලා තිනවා. right ඊට ඒක කරන්න ඕනේ විදිහ තියෙනවා. මම ලැබ් 0 එක ගන්නවා. දැන් මම මේක ගත්තොත් මේක log වෙන්නේ කොහොමද? www.portal.azure.com. මේකට log වුණා. මේ තියෙන වාගේ user name එක. මේ තියෙන වාගේ password එක. ඒක ගහලා log වුණාම in the top of the right portal click on this. ඒතර මේකෙදී කරන්න දෙයක් නැහැ. හැමදේම හදලා තින්නේ ඒගොල්ලෝ. මේ වගේ step by step guide එකකුත් එක පැත්තක එනවා. ඒ step එක අනිත් පැත්තෙන් වහන්න click කරන්න පුළුවන්. right එතකොට මේවා keyboard shortcuts වල මොනවද මේ තියෙන දේවල් කියලා මේ වගේ screenshots ටිකුත් එක්ක ඔයාලට මේක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි machine එක කොන්නට පස්සේ බලමු. ඉතින් මේක හරි ලේසි. දැන් අපි machine එකක් දාලා අපි machine එක කරන්න ගියාම පොඩි trouble shoots වගේක් අපිට කරන්න වෙනවා. ඉතින් මේක $40ක් 45ක් වගේ වෙනකොට ඒ කියන්නේ රුපියල් අපි තුමු උපරිම 9000ක් කියලා. එතකොට individual share කරන්න ගියත් ඔයාලට සාමාන්‍යයෙන් 4500ක්
4000ක් වගේයි. ඒක 2003 ඩොලර් රේට් එකකට අනුව චේන්ජ් වෙනවා. මේක දෙන්නට ෂෙයා ගන්න පුළුවන්. උදාහරණයක් අපි ගත්තොත් චාමර්සේ මම නම් අපි දෙන්නට හැබැයි දෙන්නට එකපාර පාවිච්චි කරන්න බෑ. හරි. මොකද ඒක ඉන්ස්ටන්සස් දෙකක් ක්‍රියේට් කරන් දෙන්නේ. එයා අර බලන්නේ දැන් ඕකේ අර ඉන්ස්ටන්ස් ඒ කියන්නේ දෙන්නෙක් පාවිච්චි කරනවා කියන එක අදහසක් මෙහෙම දෙයක්. මම ඔෆිස් එකේ සහ ගෙදර දෙපැත්තම පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි දෙන්නෙම. නැත්නම් අරහෙන් ඉන්නේ ඩිසේබල් වෙනවා. account එකේ ඩිසේබල් නම් අපව හදන්න බෑ. එතකොට මෙතින්ද අපි කියන්නේ යා කෙනෙක් ඔෆිස් එකේ පාවිච්චි කරනවා ගෙදර ආවට පස්සේ මම අපව පාවිච්චි කරනවා. ඒ විදිහට තමයි lab content එක හදලා තියෙන්නේ instances දෙකකින් log වෙන්න පුළුවන් විදිහට. එතකොට ඒක අපි use කරනවා. මොකද අපිට එහෙම ලොකුවට සල්ලි තියෙන පිරිසක් නෙමෙයි lab එකක් වෙන රුපියල් 10000ක් 20000ක් ඉදන් කරන්න අපරාධි. හරි. ඒකෙන්ද අපි මොනවද කියන්නේ? දෙන්නෙක් එකතු වෙලා lab එක ගන්නවා. දෙන්නෙක් එකතු වෙලා lab එක ගන්න එක තියෙන chance එක තියෙන්නේ ඔයාලට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැතුව මේ practicals ටික exactly as it is කරගෙන යන්න පුළුවන්. මේක වෙනම යන එකක්. අපිට මේක ගන්නවා නම් හොඳයි. නැත්නම් අපිට අනිත් දේ කරගෙන යන්න පුළුවන්. මේ හැමදේම 1 to 1 තියෙන. මොකද මම මේක මේ මොඩියුල් එකේදී මම මේක ගන්න කියන හේතුවක් ඇතුව මොකද මේකෙදි දරුවෝ අපිට ලොකුම ප්‍රශ්න ප්‍රැක්ටිකල් 90කට කිට්ටුවෙන ප්‍රමාණයක් අපි මේකෙදි කතා කරනවා. එකක් දෙකක් නෙවෙයි 90 ප්‍රැක්ටිකල් කියන්නේ ඔයගලන්ට සමහර ලයිෆ් ටයිම් ට්‍රේනින් එකක් වෙන්නත් පුළුවන්. මේක කරාට පස්සේ වාට ලොකු අයිඩියා එකක් එන්න පුළුවන් කොහොමද මේ වෙන්නේ කියලා. අපි මේ ලැබ් එක ලෝඩ්ලා දී මේ තියෙන ලැබ් එක. මේ ලැබ් එකේ වම් අත පැත්තෙන් ගත්තොත් මේ තියෙන්නේ ADM CL1 පේන නැති ඔයගලන්ට DC1 server 1 මම මේ mouse එක ක්ලික් කරන තැන මේ ඔක්කොම දේවල් ටික මෙතන පෙන්වනවා පැත්තේ. ඊට පස්සේ ලයිව් ගයිඩ් එක මේ විදිහට පෙන්වනවා. නේ? මෙතන මේක ක්ලික් කරා නම් දැන් මම මේකෙදි යවුවොත් මෙතන තියෙනවා control D press කරන්න. එතකොට ඉතින් අපි මු client machine එකට මේ තියෙන client machine එක. මම මේක ක්ලික් කරාම password එකක් ගහන්න දෙන්නේ නැහැ. password එක මෙතන තියෙන පැත්තකින් මම ක්ලික් කරාම password එක ඇතුලේ machine එක ඇතුලේ log වෙනවා. දැන් machine එක ඇතුලේ ඉඳන් එයා කරන්න ඕනේ ටික මෙතන lab guide එක දාලා තිනවා. on the click on once you log in the computer in the taskbar select Microsoft Edge. ඔයාලට මේක select කරලා දාන්න. in the Microsoft Edge select the Windows Admin Center. done. ඊට පස්සේ Windows Admin Center එකේ use this password and password. done. ඔය විදිහට කරගෙන යන්න පුළුවන් කිසිම ඉෂුව එකක් නැතුව. right? හරි. මේ තමයි lab environment එක. ඉතින් මේ lab environment එක ඇතුලේ ඔයාලට තියෙන දරුවෝ මේ වගේ machine series එකක් මම presentation එක ගත්තොත් right machines ඔක්කොම මෙතන 8ක් තිබුණා. ඒ machines 8ම ඔයාලට install කරලා ඔක්කොම ගත්තා. එහෙම නැතුනොත් අපි අපේ machine එක අපි හදන්න ඕනේ. මම කැමතියි ඔයගොල්ලෝ lab එකේ කරලා ඉවරලා අපි අරක හදනවා. මොකද මම ඕගලන්ට මම එක පාඩුවක් කියලා කියන්නේ නැහැ. මොකද හේතුව ඒක මාස 6ක් වාට sorry තව කීයද දවස් 30යි 3 18 180 මාස 6ක් වාට access තියෙනවා. ඔයාලට time frame එක continue කරන්න පුළුවන්. ඒ වගේම මේ ගානට මෙයාගේ ලැබ් එකක් හම්බෙන්න ආවා. මේ ලැබ් එක normally සාමාන්‍යයෙන් මේකේ general price එක $180 වගේ වෙනවා. ඔයගොල්ලන් individual purchase කරන්න ගියොත්. ඒ කියන්නේ මේක සාමාන්‍ය ලැබ් එක ඔයගොල්ලෝ දන්නවා ඇති certified ethical hacking lab එක රුපියල් 80000ක් වෙනවා. ඒ වගේ මේක ඒක පැය 40යි. Microsoft Red Hat certificate lab එක ඒකත් 80000ක් විතර වෙනවා. labs ඔක්කොම දෙනවා. ඒ වගේම Cisco lab එක ගත්තොත් 40000ක් විතර වෙනම ගාණක් වෙනවා. Microsoft ලගේ lab එක ගත්තොත් කොහොමද 48000 50000කට කිට් වෙන්න 36000කට කිට් වෙන ගාණක් වාට යනවා. එතකොට මේක fully discounted මට හම්බ වෙන ගාණ මම එහෙමම දාලා තියෙන්නේ. මේක ඩිපේ හැබැයි පුංචි variable එකක් නැසේ සමහර වෙලක 38 වෙයිද දන්නෙත් නැහැ. 40 45 එතනින් එහාට වැඩි වෙන්නේ නැහැ. අපි ගිය පාර මේක දුන්නේ 45ක් මට මතක විදියට. ඒක කලින් කාලේ change වෙනවා. දැන් lab එකේ update එකත් එක්ක ඒක change වෙනවා. සමහර lab එකේ මේක heavily use කරනවා නම් Microsoft වලට ඒක ලාභ නම් Microsoft වල මේක $10ට අඩු කරන ලාභුත් තියෙනවා. සමහරකට මේක Microsoft ලගේ A level එකේ නෝට මේක $1 වෙනසක් තියෙනවා නම් මේ දැන් අද හෙට change වෙන්නේ නැහැ. අපිට mail එකක් දාන්න මේක ළඟදිම change වෙනවා. මේක තමයි course එක කියලා. ඒතකොට සමහර $50 60 වෙන වෙනස් තියෙනවා. මීට කලින් අපි මතකයි මට ගත්තේ මේක $45ක් මට මාස විදිහට 44.5ක් හරි ඒ වගේ ගාණක්. ඒතර මේකෙදි ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න ඔයාලට ඔයාගේම environment එකක් හදලා ඕගලන්ට use කරන්න පුළුවන්. right? හරි. ඊට පස්සේ මම ඔයගලන්ට කියවනේ certificate track එකක් ගැන. මම මුලින්ම කියලා එන්න. මේ course එක ඉවරනට පස්සේ ඔයාලට අපේ Microsoft learning partner ආයතන හරහා මෙන්න මේ වගේ certificate එකක් physical certificate එකක් physical certificate එක Microsoft recommend මේ දෙන්නේ නැහැ. partner කෙනෙක් හරහා විතරයි ඔයාලට ගන්න පුළුවන්. මේ certificate එක course එක complete කරන හැමෝටම මේ certificate එක හම්බ වෙනවා. ඊට පස්සේ Microsoft එකෙන් exam එක ආවට පස්සේ exam එකකින් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ MCSA කියලා එන්නේ නැහැ. Microsoft Certified Server Administrator කියලා ඔයාලට වෙනම certificate එකකුත් හම්බ වෙනවා. මේ විදිහේ කලර් certificate කලර් එක change වෙයි කාලින් කාලේ කොළ පාට නිල් පාට අතු පාට කරන එකේ කාලේ right ඒක ඒ කාලේ ඉන්න කෙනා අනුව. ඒතර මේකෙදි ඔයාලට certificate දෙකක් ඒ කියන්නේ එකක් අනිවාර්යෙන් අපේ ආයතනය හරහා හම්බ වෙනවා අනිත් එක exam එක pass වුණාට පස්සේ හම්බ වෙනවා. මේ exam එක ගැන කතා කරොත් දරුවෝ exam එකට $80ක් යනවා. කීයද රුපියල්
10,000ට gift වෙන ගාණක්. එතකොට අපේ ආයතනය Microsoft Learning Partner ආයතනයකින්ද අපි ඔයාලට දෙනවා ඩිස්කවුන්ට් එකක් 150කට ආසන්න ඩිස්කවුන්ට් එකක්. ඒ ඩිස්කවුන්ට් එකේදී ඔයාලට රුපියල් 40ක් වගේ රුපියල් 7,500ක් 8,000ක් වගේ ගාණක් ඔයාලට යන්නේ. ඒ 8,000 යන්නේ මේ කෝස් එකට විතරක් නෙවෙයි. ඔයාව අපි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට රෙජිස්ටර් කරපු දවසේ ඉඳන් අවුරුද්දක් යනකම් ඕනම Microsoft කෝස් එකකට ඔයාලට ඒක ඩිස්කවුන්ට් එක යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා එක්සෑම්ස් 10ක් කරොත් ඔයාලට යනවා නම් 80000ක් ඔයාලට රුපියල් 40000කින් එක්සෑම්ස් එක කරගන්න පුළුවන්. ඔයාගේ ප්ලෑනින් එක තියෙනවා නම් මම ඉතින් මේ එක්සෑම්ස් එක මේ ටික කරනවා කියලා ඔයාලට ලොකු ඉතිරියක් වෙයි. හරි. එතකොට අපි පොඩ්ඩක් ආපස්සේ දැන් ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි ඔයගලන්ට මම කොහොමද හරි පාත් එකක් හදාගන්නේ. දැන් මේක හරි මම හොඳ බිම්මක් ගන්නවා. මේකෙන් පස්සේ මොනවද තියෙන්නේ ඊට පස්සේ තියෙන සර්ටිෆිකේෂන් මොනවද මම කරන්න තියෙන්නේ. දරුවෝ ලෝකයේ බෙස්ම සර්ටිෆිකේෂන් 6 තමයි මේ 6 දැනට තියෙනවා. ඔක්කොම 7ක් තියෙනවා. එකෙන් 6ක් මෙතන තියෙනවා. හරි. මොනවාද 6? දරුවෝ ඔයගොල්ලෝ ඕනම තැනක මම චැලෙන්ජ් කරනවා. කම්පැනි එක මේ ටික තියෙනවා නම් ගොඩාක් වෙලාවට ඔයාගේ ඉංග්‍රීසි දැනුම හොඳ නම් ඔයාට මේ ටික ප්‍රැක්ටිකල් ටික පුළුවන් නම් ඔයාට ජොබ් එකට යන එක ගියමන් නෙවෙයි. හැබැයි ප්‍රැක්ටිකල්ස් ටික පුළුවන් වෙනත් ඕනේ. ඔයාට මේක එක්සෑම්ස් ටික කරන්නත් ඕනේ. බලමු මෙතනම තියෙන එක්සෑම් 6ක් 4ක් 20000 30000 කියන්නේ ඔයා නෝමල් කරන්න ගියා නම් 64000ක් විතර එතනට යනවා. right? එතකොට මෙතන පටන් ගන්නෙ AC900 Azure Fundamentals එකෙන්. right? ඔය එක්සෑම් එක $40ක් නෙවෙයි ඔය එක්සෑම් එක $10යි හෝ 15යි. රුපියල් 3000ක් හරි 2500ක් හරි ඔය එක්සෑම් එක වෙන්නේ. right? ඔය එක්සෑම් එක Microsoft ලා හැමෝටම කරන් දෙන එක්සෑම් එකක්. සමහරක් වෙලාවට මේක free of charge අපිට කරන්න පුළුවන්. එහෙම හම්බුනොත් මම ඔයගලන්ට අනිවාර්යෙන් voucher එකක් දෙන්නම්. හිටපුවාම අපිට vouchers හම්බ වෙනවා. ඒ vouchers හම්බ වෙනලාට අපි මේව කරන. ඒතර මේක තමයි ඊළඟට කරන් තියෙන course එක. එතකොට ඔයා Azure පැත්ත ගැන හොඳ idea එකක් ගන්න. fundamentals කොට fundamentals නෙවෙයි somewhat level එකට යන එකක්. ඊට පස්සේ තියෙන course එක තමයි මේක කරනවා. ඊට පස්සේ course එක MD100 and 100 Windows 10 එක manage කරන්න and මේ ඔයා හිතන්න එපා දරුවෝ Windows 10 කියලා ගුවම Windows 10 විතරයි කියලා. මේකේ තියෙනවා Intune, Defender, Credential, ඊට පස්සේ profile settings, profile configuration, backend මොකද මේ endpoint management පැත්ත. ඒ ඔක්කොම මේකට අදාළයි. එතකොට මේකෙදි MD100 101 exams දෙකයි ඔයා ගන්න certificate එක Microsoft Certified Modern Desktop Associate. right? MDA. ඒක MCS එක කියලා අපි දැනට අපි කතා කරනවා. ඒක MCS Microsoft Certified Solution Associate level එකේ exam එකක් කියලා. right? එතකොට කියන්නේ Microsoft Certified මෙන්න මෙහෙමයි එන්නේ. මේ තියෙන MD100 එක MD100 කරාම Microsoft 365 Modern Desktop Administrator Associate. right? අර MCS නේ Microsoft Certified Modern Desktop Administrator Associate. මොකද කරන්න ඕනේ exam දෙක MD100 and 101. right? එතකොට ඊට පස්සේ මේ දෙක කරාට පස්සේ අංක 1 මේක මේ AC900 ට කලින් අපි කියන මේක කරන්න කියලා. ඊට පස්සේ අංක 2 අපි මේක කරනවා AC900 එක. ඒක කරාම ඔයාලට හම්බ වෙනවා Microsoft Certified Azure Fundamentals කියන ටයිටල් එක. 2යි. ඊට පස්සේ අපි ඔයාලට රෙකමන්ඩ් කරනවා Microsoft Certified Enterprise Administrator Expert. තනිකර M365 එකේ තියෙන Identity and Services කියන්නේ Office 365 email හදන්න, email config කරන්න, Exchange Online, Exchange Cloud Platform අනම්මනන්ති ඔක්කොම තියෙන ඕකේ. right? එතකොට ඒකේ security පැත්ත ගැන අපි කතා කරනවා. ඒක කරාට පස්සේ ඔයාලට හම් වෙනවා MS100 101 Microsoft Certified Enterprise Administrator Expert කියන ටයිටල් එක. right? මේ දෙක කරාට පස්සේ ඔයාලට ඊට පස්සේ කරන්න පුළුවන් මේකේ තියෙන ඇඩ්වාන්ස් එක MS500 එක. Microsoft Certified Security Administration එක. මේකේ තමයි ඔය තියෙන්නේ Azure Information Protection, Cloud App Security, ඊට පස්සේ මොකක්ද Defender ATP, AIP ඔය කියන පැති ටික ඔක්කොම. ඒ ටික තනි කරන් පුතේ අලුත්ම ටෙක්නොලොජි එකක්. ඒකේ සමහර ටෙක්නොලොජිස් තියෙනවා. ඔයා මොබයිල් ෆෝන් එකෙන් ලොග් වෙද්දිම අපිට පුළුවන් මොබයිල් ෆෝන් එකේ තියෙන ඔක්කොම ඩීටේල්ස් ටික අරගෙන ඉවරලා ඒ ෆෝන් එක ලොග් වෙන්න පුළුවන් දෙන්න බැරිද කියන තත්ත්වෙම හදන්න. ක්ලවුඩ් එකට. ඒ වගේම කවුරු හරි කෙනෙක් KFC කිව්වා කිතනකින් ලොග් වෙනවා නම් ඒ ලොග් වෙන්න බැරි කරන්න. බැරි වුණේ නැහැ. මම චාමර්සට ඊමේල් එකක් යවුවා. මම ඊමේල් එක චාමර්සට ෆෝවර්ඩ් කරන්න බෑ වෙන කාටවත්. සෙට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න බෑ. ඒ ඊමේල් එක වෙන කාටට ෆෝවර්ඩ් කරද්දී ඔටෝමැටිකලි මට මේල් එකක් එනවා චාමර්ස මේ ඊමේල් එක ෆෝවර්ඩ් කරන්න try කරා කියලා. මට ඕන නම් සර්ගේ මේෂන් එකෙන් ඒ ඊමේල් එක ඩිලීට් කරලා ඒ ඊමේල් එකේ තියෙන සම්පූර්ණ කන්ටෙන්ට් එකම එක්ස්පයර් කරලා දාන්න පුළුවන්. ඒ level එකට හදන්න අපි Azure Information Protection කියන එකේ. ඒක අපි කතා කරනවා MS500 එකේ. ඒතර අපි exams 1යි 2යි 3යි 4යි 5යි 6යි exams 6ක් අපි කරනවා. ඒ කියන සතුටේ දරුවෝ අපි සාමාන්‍යයෙන් අපි ගිය පාර මේක බන්ඩල් පැකේජ් එකක් විදිහට කරා නේද?
චාමර සර් right මේක අපි ගිය පාර බන්ඩල් පැකේජ් එකක් විතර මේක අපි කරා ඔයගොල්ලෝ හිතන්නේ මේ ටික වෙනම කරන්න ගියත් මම දැන් ඔයාලට අරන් පෙන්නන්නම් කවුරු හරි කෙනෙක් ඉන්නම් group chat එකේ දාන්න ලංකාවේ ආයතන තියෙනවා කියන්නේ ඇත්තටම මේක සමහරක් ආයතන අපිට බයිනවා මේව කරන්න ගියාම මෙහෙම මේ ගණන් වලට කරන්න බෑ මෙන්න මේ courses දෙක විතර රුපියල් 60000ක් වෙනවා right ඊට පස්සේ මේ courses දෙක කරන්න කවදාද 60000ක් මොකද එක course එකක් 30කට තමයි define කරන්නේ ඒගොල්ලෝ ඊට පස්සේ මේ Azure fundamentals course එක කොහොමද රුපියල් 15000ක් 20000ක් වෙනකොට කොහෙන් හරි කරගන්න පුළුවන් ඒක ලොකු හානියක් නැහැ මේ course එක කරන්න කට්ටිය එච්චර නැහැ එතන මේ ටික ඔක්කොම අපි ගිය පාර කරේ courses 6ම කරේ එක මොඩියුල් එකකට 7000 ගානේ අපි තියලා 42000ක් හරි 45000ක් හරි ගිය පාර බැච් එකේ. අපි බලාපොරොත්තු වෙනවා මේ බැච් එකත් එක්ක අපි හැමෝම කන්ටිනියු කරන්න ඊට වඩා අඩු මුදලකට. මොකද මේ පාර ඔන්ලයින් කරන හින්දා තවත් ඔයගලන්ට ලොකු සාධාරණයක් කළා. අපි නිකන් ගේස් කරමු අපි 35000 30000 අතර කියලා. ඒ වගේ මුදලකට මාස 4ක් යනවා මේ courses ටිකට. මොකද මේ එක මොඩියුල් එකක් සාමාන්‍යයෙන් සති 3ක් 4ක් හිට වෙන සමහරක් මොඩියුල්ස් එනවා. සමහර මොඩියුල්ස් දවස් 2ක් වගේ ඇතුළත විතර කරන්න පුළුවන්. උදාහරණයකට AC900 දවස් 2යි. MD100 and 101 දවස් 4ක් යනවා. MS500 එක දවස් 4ක් යනවා. MS100 එකට තව දවස් 3ක් විතරයි. MS101 එක ටිකක් අමාරුයි. ඒක මොඩියුල්ස් 16ක් තියෙනවා. ඒක තවත් දවස් ප්‍රමාණයක් යනවා. එතකොට when compare කරාම මේ ඔක්කොමත් එක්ක ගත්තොත් ඔයගොල්ලෝ හිතලා බලන්න on premises නැත්නම් මම ඉස්සෙල්ලා server 2019 administration එකේ අපි practicals 90 ගානකුත් කරලා මම මේ කියන්නේ ඔයගලන්ට පාත් එකක් හදාගන්න දිහා. හරි. ඔයාට තාම ජොබ් එකක් නැත්තම් ඔයාට ජොබ් එකකින් ඉන්ටර්නෙන් හොඳ උසස් වීමක් හදවා ගන්න ඕන නම් මම මේ කියන්නේ හරි විදිහට හරි පාත් එකක් එක්ක යනවා නම් මෙන්න පාත් එක එකක් තමයි server 2019 administration එක. එතනින් පස්සේ අපි කතා කරනවා අනිත් level එක. right එතකොට මේ ටික අපි as soon as possible අරක ඉවරලා ඊට සතියකට හෝ සති දෙකකට පස්සේ අපි මේක පටන් ගන්නවා. අරක exam එක එනකන් හෝ exam එක ආවොත් අපි ඉක්මනටම exam එක කරනවා ආව register කරලා එහෙම නැත්නම් මේක ටක් ගාලා අපි මේ ටික පටන් ගන්නවා. එතකොට මේ වලටත් labs එනවා දරුවෝ මේ labs එච්චර ගණන් නැහැ. මේ ඇතින හැම lab එකම labs එක ඩොලර් 10ට අඩුයි. ටිකල් සාමාන්‍යයෙන් වෙන්නේ 2000ක් ඒ වගේ ගණනක් එන්නේ. right ඉතින් මේ labs එක ඔක්කොම එකතු කරලා ගත්තා රුපියල් 18000ක් 20000ක් වෙනකොට මේ labs එක ඔක්කොම පාවිච්චි කරනවා. මේ labs ඔක්කොම වාට use කරන්න බලන් අර වගේම. හරි. එතකොට ඔයාලා exams වලට ගානක් තිබ්බත් අපි ඇත්තටම අපේ සමහරක් ළමයි ඉඳලා තිනවා මේ ටික කරලා දැන් හොඳ තැන් වල වැඩ කරනවා. චාමරත් අපේ ළමයි ඉන්නවා Zillion එකේ, ඒ වගේම Tech1 එකේ, ඒ වගේම H1 එකේ, ඒ වගේම Voicera එකේ, ඒ වගේම banking sector එකේ එක ළමයෙක් දෙන්නේ නෙමෙයි 40කට යාපත් ප්‍රමාණයක් අපේ. ඔය වගේ ඔක්කොම ඉන්නේ මේ වගේ track එක හරියට කරන් ගියා කටිය. කවදාකවත් සතියෙන් දෙකකින් මේ ඔක්කොම ඉවර කරන් යනවා කියලා ඔලුවට දාගෙන ඉන්න එපා. අපිට යන්න පාත් එකක් තියෙනවා. මේ පාත් එක හරියට හදාගන්න. ඒ හරියට හදන්න පාත් එකත් එක්ක අපි ඉස්සරහට ගියොත් පාටි කන්ටිනියු කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. right එතකොට මේ තමයි ජෙනරල් යන විදිය. එතකොට ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය අහලා තිබුණා අපි කොහොමද පේ කරන්නේ ඒ කියන දේවල්. දරුවෝ එකම ප්‍රශ්නේ තියෙන්නේ මට මේකෙදි එකම එක ගැටලුවයි. ඕගලන් පේමන්ට් එක අපි එක්ස්පෙක්ට් කරනවා one time. මේ කරන විදිහම තමයි ක්ලාසස් කරන්නේ. යම් කිසි ගැටලුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අපිට කතා කරන්න. අපි හැමතිස්සෙම මොකද හේතුව ඔයගලන්ට බුක් එක ලබා දෙන්න විදිහක් නැහැ අපිට ෆුල් පේමන්ට් එක කරන්න නැතුව. මොකද හේතුව එතනට ඩොලර් යම් කිසි ගාණක් අපි අයින් කරාම අපි තුම එකකින් අපි කෝස් ෆී එකෙන් භාගයක් ගත්තොත් 7500ක් කියලා අපි ගත්තොත් එතන ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ හා සමාන ගාණක් අපිට ඇලොකේට් කරනවා ආගේ බුක් එකයි ආගේ රෙජිස්ට්‍රේෂන් පැත්තයි ඒ ඔක්කොම. එතකොට අපිට බුක් එකේදී මේ ප්‍රශ්නයක් තියෙනවා. බුක් එක හම්බෙන්නේ ෆුල් පේමන්ට් එක කරාම. ඉතින් අපි එක්ස්පෙක්ට් කරනවා මේක අපි ඉස්සර කරේ 30000කට කෝස් එක. ඉතින් ඒකින්ද අපි මේක එක්ස්පෙක්ට් කරනවා අපේ කෝස් ෆී එක one time payment එකක් විදියට. right. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මට පෙන්වන්න Microsoft ලගේ role based certification පැත්ත ගැන තියෙන PDF එකක්. right මේක මම ආට group එකේ share කරන්නම්. right මේ තියෙන්නේ Microsoft ලගේ genuinely එන MCSE core infrastructure MCSE productivity මේකෙන් පුතේ මේ 1 2 3 කියන දෙකම අපිට අදාළ වෙන්නේ. හැබැයි මේ දෙක අපි සම්පූර්ණයෙන්ම කරන්න ඕනේ. right එතකොට මේකෙදි ඒගොල්ලන් detail post එකක් අපිට දීලා තියෙනවා. මේ තියෙන detail post එක මේකෙදි sorry
right බලන්න මේ තියෙන Azure එක කවුරු හරි කෙනෙක් හිතන්ගෙන මේ තියෙන role base කියන වම් පැත්තේ පෙන්න බලන්න role base කියලා තියෙන්නේ right කවුරු හරි කෙනෙක් හිතන් ඉන්නවා නම් A level එකකින් යන්න role base මේ තියෙන role base skill එක ඒ skill එක තමයි ඔයාලට Azure admin Microsoft 365 admin ඊට පස්සේ Dynamics 365 admin Power Platform admin ඕක තමයි දැන් තියෙන ලෝක platforms හතර මේ platforms හතරෙන් ඔයාලට Azure admin කෙනෙක් වෙන්න ඕන නම් ඔයාලට කරන් තියෙන courses මොනවද fundamentals course එක කරන්න ඕනේ AI කියලා කියන්නේ artificial intelligence පැත්තේ යන ඒකෙත් පැති තුනක් තියෙනවා. එකක් තමයි general පැත්ත, infrastructure, data පැත්ත. ඒ කියන්නේ development කරන කට්ටියට artificial intelligence කරන පැත්ත. ඒතර මේක artificial intelligence කියන එක දෙන්නටම පොදුයි. right? ඊට පස්සේ ඔයාලට කරන්න පුළුවන් මේ ටික නැහැ. right? ඊට පස්සේ ආපහු වෙනවා. ඒකේ Azure 104 මේ තියෙන 104 exam එක AZ 500 කියලා කියන්නේ එච්චරයි තියෙන්නේ infrastructure කරන කෙනෙක්ට. එතකොට එයා AZ 900 කරා 104 කරා 500 එක කරාම එයා Azure පැත්තේ expertise. එතකොට Azure expert කියලා තමයි යාට යන්නේ expert level එක technical skill එක. තේරුණා? එතකොට කවුරු හරි කෙනෙක් Office 365 නැත්තම් මේ දැන් current situation එකේ email exchange එක පැත්තේ යනවනම් මේ තියෙන A level එක. Microsoft 365 මොනවද තියෙන exams එක MD 100 101 MS 100 101 මේ modern desktop associate enterprise admin දැන් ඒකේ security මෙතන අපි තුනක්ම cover කරනවා. developer කියන එක අපිට කොහොමද නෑ teams කියන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. අනිත් එක messaging පැත්ත. ඒක පරණ එකක්. එතකොට MD 100 101 500 MS 100 101 කියලා කිව්වම ඒකේ රෝල් එකේ තියෙන කියන්නේ ඔයාලට අදාළ කරන ඔක්කොම ටික ඔයා කරලා ඉවරයි. එතකොට Azure පැත්තෙත් ඔයා එකක් කරලා ඉවරයි. right? එතකොට ඔයා එළියට යන්නේ Azure Enterprise Administration, Azure Fundamentals and Microsoft 365 expert level එකේ admin කෙනෙක් විදිහට. මම certification එකක් දාන්නම්. ඊට අමතරව අලුතෙන්ම ඇවිල්ලා තියෙන exams වගේක් මේක උතේ තාම නැහැ මේ exams ඉතින් release කරලා C900 AZ500 sorry AC900 AC300 200 and 400 කියලා. right? මේවා ඔක්කොම පැය exams. පැය exams කියලා කියන්නේ එක product එකක් master කරනවා. උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ Active Directory master කරන කෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේම Cloud App Security කියලා technology එකක් තියෙන එක master කරන කෙනෙක් තමයි AC හදලා තියෙන්නේ. ඒ වගේම කවුරු හරි කෙනෙක් ඉන්නවා information protection master කරන කෙනෙක් එයාට ඒ පැත්ත හදලා තියෙනවා. right? ඒ වගේ එකක් තමයි මෙතන කතා. ඒකට මම හිතනවා ඕගොල්ලෝ complete idea එකක් ගන්නට කොහොමද track එක කියන්නේ කොහොමද වෙන්නේ කියලා. එතකොට අපි next week එකේ අපි පටන් ගන්නවා. ඒකම තව පුංචි දේවල් ටිකක් තියෙනවා මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒක යන paths වගේත් සහ certification track එක profiles හදාගන්න. ඒ ටික ඔක්කොම. එතකොට next week එකේ අපි පටන් ගන්නේ හැමෝගෙම සුබ සිද්ධිය සඳහා අර කරන පළවෙනි දවස් දෙක. එතකොට අපි මේ class එකට join වෙන හැම කෙනාටම අපි මේ පළවෙනි දවස් දෙකේදී ඒ level එක up කරලා තමයි අපි ඉතින් එහාට ගිහින් නිතර ඒකෙකදී මම අර කියපු දේවල් ටික ඔක්කොම අපි කතා කරනවා. ඊට පස්සේ week එකක් පටන් ගන්නවා. ඒ පටන් ගනිද්දී ඕගොල්ලන් මම prefer අපි lab එකත් එක්ක යනවනම් මම මේක ඉවරලා group එකට මේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරලා දවස් දෙකකින් message එක මේ දවසක් ඇතුළත කියන්නේ හෙට හවසේදී ඔයාලට දාන්නම් form එකක්. ඒ form එකේ ඔයාගේ first name එක last name එක certificate එකට එන්න ඕනේ විදිහ නම ඒ වගේම මගේ WhatsApp number එක ඒ වගේම මගේ email address එක ඔයා දාන්න. එතකොට අපිට book එක send කරද්දී සහ ඔයාගේ ID එක හදද්දී මේ හැමදේම අපිට ලේසි වෙනවා. right? චාමර්ස ඉන්නවද? ඔව් සර්. ඔව්. එතකොට සර් මේගොල්ලන්ට මම කිව්වේ අපි ක්ලාස් එකේ next week එකේ අපි පටන් ගන්නවා අපි අර මේගොල්ලන්ට කියපු basic engagement prerequisite course එක. ඒතර ඒක දවස් දෙකක් අපි කරනවා පැයකට time එක පැයට වැඩි වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ දෙක අපි ඕගලන්ට වීඩියෝස් දෙකක් විදිහට හම්බ වෙනවා. හැබැයි අනිත් ඒවා දරුවෝ අපි රෙකෝඩ් කරන්නේ නැහැ. ඒක compliance issue එකක් අපේ company එකේ. මොකද අපි Microsoft partner කෙනෙක් විදිහට අපිට ඒගොල්ලෝ directly කියලා තියෙන එක කරන්න බෑ කියලා. එතකොට අපි කැමති physical class එකක් විදිහට ඕගලන් join වෙන්න. එතකොට interactive session එකක් විදිහට ඕගලන්ට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕන දෙයක් continue කරන්න පුළුවන්. අපි ඒ විදිහට යන්නේ chat එක enable, voice chat එක enable, class එක continuation යන්නේ ඒ විදිහට. එතකොට මොකද්ද මේ role based certifications ගැන හොඳ idea එකක් එන්නේදී අපි මේක mic එක unmute කරන්නම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන්ට අහන්න පුළුවන් දැන්. right. සර් මේ ලැබ් ටික අපි ගන්නවා නම් කොහොමද දැන් මේ VMware එක අපි host කරනවා නම් labs ටික අපි කොහොමද ගන්නෙ? on premises ද? ඔව් ඒ කියන්නේ දැන් අපේ දැන් 16GB VMware එකට අපි install කරගන්න පුළුවන් නම් labs ටික ඒ labs ටික අපි ගන්න බෑ අපි හදන්න ඕනේ. ඒ labs ටික අපිට download file මොනවා හරි එමද තියෙන්නේ නැත්නම් අපි මේ setup කරගන්නේ කොහොමද සර්?
අපි අලුතෙන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඩොමේන් ඒ කියන්නේ Windows server එකක් දානවා වගේ OS එක දාලා setup කරගන්න ඕනේ. ඒකේ අර cloud එකේ labs ටික තමයි අපි අර වෙන්නේ. cloud එකේ තියෙන ටික. on premises කරනවා නම් අපි ඒ ටික ඔක්කොම server එකක් දාගෙන ඒ ටික ඔක්කොම හදා ගන්න ඕනේ. එතකොට අපි ලැබ් එක කරනවා නම් සර් කිව්වේ මේ කියන්නේ ඔප්ෂන්ස් දෙකක් තියෙන එකක් මේ එයාලගෙන් අර 40 ඩොලර්ස් වලට දීලා ලැබ් එක ගන්නවා නැත්නම් අනිත් විදිය VMware එක දානවා කියලා. එතකොට දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක අපි මේ ඔන්ලයින් ලැබ් එක නේද ගන්න ඕනේ නැත්නම් අර කිය කොහොම හරි නැත්නම් on premises set කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? එහෙමයි. on premises set කරගන්න නෙවෙයි on premises lab එකක් ඒගොල්ලෝ download කරන්න දෙන්නේ නැහැ. හරි. ඒ lab එක අපිට අපි generally අපි කරන්නේ දැන් ඔයාලට මේ පාඩම තේරෙනවනේ. ඊට පස්සේ මේ පැත්තකලා අපි කරගෙන යනවා. ඒකට lab guide එකක් මොකුත් නැහැ. අපි තේරුම් අරන් තමයි අපි කරගෙන යන්නේ. දැන් උදාහරණයක් විදිහට මම ක්ලාස් එකේදී DHCP එක install කරනවානේ. එතකොට ඒ DHCP එක ඔයා ගෙදර තව machine දෙකක් දාගෙන ඔයා install කරනවා. හරි? right හරි ඇස. okay. අපරද නේ? හරි. දරුවෝ ඒ කියන්නේ ලැබ් එක මම හිතන ලැබ් එක ගැන තව අයිඩියා එකක් මම ඔයාලට දෙන්නම්. ලැබ් එකේදී Microsoft ලා ඒගොල්ලන් ඒ කියන්නේ මේ කෝස් එක ඇත්තම ජෙනුයින්ලි යන ගාන අපි තුමු 45000 කියලා. ඒ 45000 වලට ලැබ් එක ඉන්ක්ලූඩ් කරලා තමයි වන්නේ. right? එතකොට ඒ කියන්නේ ජෙනරල් ගැන කතා කරොත් එතකොට දැන් අපි ඒ ගාන සම්පූර්ණයෙන්ම අඩු කරලා ඔක්කොම කරලා අපිට ඩිස්කවුන්ට් එකක් හම්බෙන ලොකු ගානක්. ඒකින්ද අපි මොනවද කරේ අපිට හම්බෙන ගානම තමයි අපි ලැබ් එක අනිත් පැත්තට දැම්මේ. හැබැයි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ ලැබ් එක ගන්න අමාරු කෙනෙක් එයාට ක්ලාස් එක කරන ප්‍රැක්ටිකල් බලලා ඉවරලා කරන්න පුළුවන්. හොඳම උදාහරණයක් මම කියන්නම්. මම සර්වර් එකේ Hyper-V ක්ලස්ටර් එකක් කන්ෆිග් කරනකොට එයාට ඒක බලන් ඉඳලා කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. තේරුණා නවි? හැබැයි දැන් අරක දැන් cloud එකේ තියෙන එක ගත්තොත් අර මම කිව්ව විදිහට step by step guide එකකුත් එක්කම continue කරන්න පුළුවන්. බුකින් හදලා තින්නේ ඒකටමයි. හරි. දෙකක් දුන්නේ අර මෙච්චර වියදම් කරලා ප්‍රැක්ටිකල් අනුගානක් කරන කෝස් එකකට අර අපරාධයක් වගේ කියලා මට හිතෙනවා පර්සනලි ලැබ් එකක් අරගෙන તો කරන එක. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ලැබ් එක $160 වගේ ගාණක් වෙනවා. චාමර්ස් දන්න අපි මීට කලින් අපි ළමයින්ට අරගෙන කිසිම මේකක් නැතුව ඒ කියන්නේ අපි පාර්ට්නර් කෙනෙක් නොවී ඉන්නකොට අපි ලොකු ගාණක් ගියා අපිට. දැන් පාර්ට්නර් කෙනෙක්ින්ද ලොකු ඩිස්කවුන්ට් එකක් අපිට තියෙනවා. ඩිස්කවුන්ට් එක හැමෝම අපි ඕගලන්ට දෙනවා. මොකද ඕගලන්ට අපි පුළුවන් තරම් try කරන්නේ රුපියල් 20000ට අඩුවෙන් මේ කෝස් එක කොහොම හරි කරගන්න. හරි සර්. okay thank you sir. ඔව් චාමර්ස් ගායස දැන් මේ මම හිතන හොඳටම පැහැදිලි කරා අපේ අරමුණ මොකද්ද මේකෙන් වෙන දේවල් ගැන ඔයගලන්ට අවබෝධයක් මොන කොටක් ලැබෙලා ඇති. එහෙනම් තව මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට තව මේ කෝස් එක කරන විදිය ගැන මම හිතන්නේ මම කතා කරන අවස්ථාව මිස්ුණත් අපිට දවසක් එතකොට ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි මොන රිෂුවක් කරලා ලකිත් අතරම පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලකිත් අර මම කියපු ප්‍රශ්නේ තමයි මේකී කම්ප්ලයන්ස් පැත්තෙන් ඉෂුව එකක් තියෙනවා ලකිත් අපිට රෙකෝඩ් කරන්න කියන. මම කතා කරපු හැමෝටම කිව්වා අර එහෙම දෙයක් වුණා සෙෂන් එක වාගේ පැත්තෙන් ඔයාලට පුළුවන් නම් ඕන දෙයක් කරන්න ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ෆෝන් එකකින් හරි කමක් නැහැ. ඔයාලට කොහොමද ඒකට අපි නෑ ඉලෙක්ට්‍රිසිටි එක එහෙම කරන්ට් එක ගියොත් ඒක ලකිත් කියන අපි හිතමු සර් ගන්න දවසට දවසම කරන්ට් එක තිබෙන්නේ නැතිව මේමද දැන් අපිට ඕගොල්ලන්ට මේ අතම කතාව මෙහෙම කියමුද අපිට ඒක ගැටලුවක් තිබ්බට ඕගොල්ලන්ට ඕනනම් හරිද කවුරු හරි එක්කෙනෙකුට කියන්න මේ යාළුවෙකුට කියන්න මැසේජ් එකක් දාන්න මේක පොඩ්ඩක් රෙකෝඩ් කරගන්න හැම මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාලා රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒකම දේ එහෙම කරලා කමන්නේ කවුරු හරි එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් යාළුවෙකුට කියන්න මේක පොඩ්ඩක් රෙකෝඩ් කරලා දෙන්න කියලා. ඉතින් කවුරු හරි කරලා දෙවිනේ. හරිද? ඒක කවදාවත් වෙන පොඩ්ඩක් අප්ලෝඩ් කරන්න එපා. ඕගොල්ලන්ගම තියාගන්න අවශ්‍ය වුණොත් තියාගන්න. ඒක තමයි හොඳම දේ මේ දරුවෝ ඔයාලට දැන් මේ කට්ටිය දවස් දෙක තුනක් යනකොට ඔක්කොම කට්ටිය එකතු වෙනවනේ. අපි ඔයගොල්ලෝ කතා බහ කරනවනේ. එතකොට මේ මට එන්න වෙන්නේ නැහැ මොකක් හරි මැසේජ් එකක් දැම්මොත් කවුරු හරි රෙකෝඩ් කරා. එතකොට ඔයගොල්ලන්ට මේ ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරලා ඒක බලන්න හරි. ඒ වගේ දෙයක් කරගන්න ඒක ගැටලුවක් නැහැ. ඒක කොහෙටවත් අප්ලෝඩ් කරන්න යන්න එපා. අනිවාර්යෙන්. ඒක මොකද ඉතින් ලකිත් අපිට අපේ පැත්තෙන් රෙකෝඩ් කරන්න බෑ. අපි අර ගෲප්ස් වල එහෙම ෂෙයා කරන්නේ නැතුව ඔයගොල්ලෝ ඉන්ඩිවිජුවල් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන් දැන් කොහොමද මෙතන ළමයි සාමාන්‍යයෙන් 92ක් ඉන්නවා. 92කින් කෙනෙක් රෙකෝඩ් නොකර ඉන්නේ නැහැ. එහෙම හදිසියක් කෙනෙක් ඉන්න බරනොත් අනිවාර්යෙන් එක්කෙනෙක් ගාව රෙකෝඩ් එකක් තියෙයි. ඒ වගේ ලාට පර්සනලි ඔයගොල්ලන් ෂෙයා කරන්න කිසිම ගැටලුවක් නැහැ. ඔව් ඒක
එක දාගන්න මේ අපි මේ WhatsApp group වල ඒක share කරගන්න කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒක කොහෙටවත් upload කරන්නම ඕගොල්ලන්ගේ purpose එකට විතරක්ම තියාගන්න. හරි ඒක කිසිම ගැටලුවක් නැහැ දරු. තේරුණා නේද? ඔව් හරි. අප්ලෝඩ් වුණොත් තමයි ලකිත් එකම ප්‍රශ්නේ තියෙන්නේ. මොකද එහෙම වුණොත් අපිට මේ අපි පාර්ට්නර්ෂිප් එක ගැන ලොකු ප්‍රශ්නයක් අපිට තියෙනවා. අපිට අර වගේ ගියොත් ප්‍රශ්නයක් නෑ. අපිට කැම්පස් මේ ළමයෙක් රෙකෝඩ් කරලා අප්ලෝඩ් කරලා මොකක් හරි එහෙම අපිට තියෙන්නේ එකම දේ. අද දැන්දි no issue ලකිත්. එහෙම කිසිම ගැටලුවක් නෑ. හරි නේද? ගැටලුවක් නැහැ. ලකින් තව මොනවාද ඔයගලන් තියෙන්නේ ඕන දෙයක් අහන්න දුන්නු අපිට කරන්න පුළුවන් දේ අපි ප්‍රේමයෙන් ඔයගලන් ඉන්ටර්නෙට් කරනවා. මොක් සහ මේ ප්ලේයර්ස් කොහොමද? මොක් එක සහ ප්ලේයර් තේරුණාද දරුවෝ? මොක් පේපර් සහ මේ ප්ලේයර් එක ගැන පොඩ්ඩක් විස්තර කරනවා නම් හරි. අසල මෙහෙමයි ජෙනරලි එක්සෑම් එකේදී දැන් 2019 එකේ තාම එක්සෑම් එක නැහැ කියලා මම කිව්වනේ. ඒක මාස දෙකක් වගේ යනවා එන්න. අනිත් හැම එක්සෑම් එකකටම රියසල් පේපර් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට ඒ දින රියසල් පේපර් එකම තමයි එක්සෑම් එකට එන්නේ. උදාහරණයක් විදිහට මෙහෙම කිව්වොත් චාමර්ස් අපේ ළමයි 50ක් ගත්තොත් 45ක් විතර පාස් වෙනවා නේද සර්? ඔව් ඒක අපේ තියෙන විශේෂත්වය ඇත්තටම මේ අපි ඕගොල්ලන්ව කොහොම හරි ඕගොල්ලන් උනන්දුව තියෙනවා නම් හරි අපි ඒක ගැන ඒ වගේම අපි ගන්නවා. ඔයාලට තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ ටික පාඩම් කරගෙන හරි අපිට පෙන්නලා සර්වර්ට මෙච්චර ප්‍රමාණයක් මේකෙන් හරි ගියා ප්‍රශ්න 400ක් තියෙනවා කියමු 400 හරි 200 හරි 300 හරි පාඩම් කරලා හරි යන එක. ඒ වගේම අපි 100ක් ගන්න මොකද අපි එක්සෑම් එකට ළමයි 50ක් දාලා හරිද? ඒ ළමයි සාමාන්‍යයෙන් 45ක් වගේ පාස් වෙනවා. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් ෆේල් වෙනවා. ඉතින් ඒගොල්ලෝ හරියට ඒක බලා පාඩම් කරලා හරි මොකක් හරි ඒගොල්ලන්ගේ බය වෙලා හරි මොන හරි ගැටලුවක් එන්නත් පුළුවන්. ඉතින් ඒ වගකීම අපි ගන්නවා. ඒක හරිද? සරලම කෝසේ අපි මේ චාමරසරිමයි එක්සෑම් එකට ගිහලා ඉඳ ගන්න නැතුව විතරයි එච්චරම ඉතින් අපි ෆලෝ කරලා කොහොම හරි මේ MCS එකේදී අපි කොහොම හරි පාඩම් කරනවා තමයි. කොහොම හරි පේපර් එකක් දීලා පාඩම් කරන්න හැටි කියලා දෙන්නේ චාමර්ස්. අපි එහෙම තමයි අපි පන්තිවලදී අපි කරන්නේ ඉතින්. ලකුණු ගත්තොත් කොච්චරක් ගත්තොත් අපිම කියනවා සමහර ළමයි ඉතින් ඉන්නවා කලාතුරකින් දෙන්නෙක් තුනෙක් ඉන්නවා ඒ ප්‍රැක්ටිකල් මේ ඒ ඉගෙන අපි දෙන පේපර්ස් හොඳටම ප්‍රැක්ටිස් කරන්න නැතුව ගෙස් කරලා ගහලා ඉතින් ලකුණු මේ ඉගෙන හරියටම කරන්න නැතුව ගියොත් ඉතින් එයාට අමාරු. ඒ අර අපේ ඇවරේජ් එක තියෙන හොඳ මේ ප්‍රතිශතයක් පාස් වෙනවා. අතරම කිව්වොත් when it comes to normally සාමාන්‍යයෙන් අපේ ඇවරේජ් එක තමයි 50කට 5 දෙනෙක් වගේ තමයි ෆේල් වෙන්නේ. ඒකට හේතුව මේ ඒ 5 දෙනා අතර චාමර්ස් කිව්වා වගේ එක්කෝ හරියට පාඩම් කරලා නැත්නම් එක්සෑම් එක පැනික් කරලා නැත්නම් අද අනිත් ඒවා නැති 100%ක් ඉංග්‍රීසි දැනුම තිබුණා හොන තව අපි මොනියම් හෝ විදිහකින් අපි ආව පාඩම් කරනවා කොහොමද කියලා. කපිල මොනවාද ප්‍රශ්නයක් තියෙනකේ? ඔව් තව එක්කෙනෙක් මොකක් හරි අහන්න නේද? අහන්න දුන්නු. කිසි ගැටලුවක් නැහැ ඔයගොල්ලෝ. හෙලෝ හෙලෝ ඔව් කියන්න දරුවෝ. සර් මේ ලැබ් එක පර්චේස් කරන්න ඕනේ කවදද? ඒ කියන්නේ රෙජිස්ටර් වෙනවත් එකම පර්චේස් කරන්න ඕනද? නෑ සගී අපි මේ දැන් ප්ලස් දවස් දෙක අපි ෆ්‍රී ඒ කියන්නේ නෝමල් සෙෂන්ස් දෙකක් කරනවානේ. ඔව්. ඒ දෙක කරාට පස්සේ තව 3 weeks වලින් තමයි ඔයාලට ලැබ් එක ගන්න. මොකද ඒ 2 weeks ම අපි යන්නේ අපේ එන්වයරන්මන්ට් එකේ. ඒතර ඔයාලට ගෙදර ටෙස්ටිං ඔක්කොම කරන්න පුළුවන්. අපි 3rd week එකේ තමයි ලැබ් එක කියන්නේ ක්ලාස් එක පටන් ගත්තට පස්සේ තමයි ලැබ් එක අපිට ඕනේ සගී. ඕකේ. එතකොට කෝස් ෆී එකට පේමන්ට් එක ගෙවන්නේ කවදද ගෙවන්න ඕනේ? කෝස් ෆී එක next week එන්න කලින් ගෙවන්න ඕනේ. next week එකේ ක්ලාස් එක පටන් ගන්න කලින් අපි එන්රෝල් කරනවා. ඊට කලින් ගෙවන්න ඕනේ. හරි. ඕකේ. හිතන්න ඒ කියන්නේ ආයෙ පැහැදිලි කිරීමක් කරොත් next week එකේ බදාදා ඒක නම් මුලින්ම පැහැදිලි. ඔව් කියන්නද? ඔව් ඒක පේමන්ට් එක ගෙවන්නේ කොහොමද? ඒ කියන්නේ ඔන්ලයින් මොනවද? ඔව් අපම දැන් මේ අපි ගෑන්ස් මේ ඒක කියන්න දරුවෝ අපේ දැන් account number එකක් දාන්න. ඔයගොල්ලන්ට ඒ account එකට pay කරන්න පුළුවන්. ගෑන්ස් ඒ විස්තර ටික ආයෙත් පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව්. දරුවෝ දැන් අපි මේ මොනම හේතුවක් නිසා අපි මේ ක්ලාස් ස්ලයිඩ් එකකට මම payment details දාන්න කැමති නැහැ. chance දාන්න එක. අපි කරන්නේ group එකට දාන්නම් message එකක් payment details තියෙන සම්පූර්ණ විස්තරේ ඔයා කොහොමද payment එක දාන්න ඕනේ, ඔයාගේ නම ලියන්න ඕනේ කොහොමද, ඔයාගේ email එක phone number එක ඔක්කොම කාටද WhatsApp කරන්න ඕනේ කියන ඔක්කොම company name එක ඔක්කොම දේවල් ටිකත් එක්ක group එකට message එකක් දාන්න. next week එකේ බදාදා වෙන්න කලින් එන ඒ කියන්නේ බදාදා උදේ සාමාන්‍යයෙන් අපි 10 වගේ වෙනකොට expect කරනවා. වෙන්න කලින් දැම්මම ඔයාට ඒ එවන number එකට ඔයාට message එකක් එයි ඔයාගේ ඒ කියන්නේ ID එකකුයි password එකකුයි. ඒක හරහා තමයි next week class එකට join වෙන්න තියෙන්නේ. අපි ඔයාට username එකක් create කරනවා Teams හරහා අපේ campus එකේ email ID එකෙන්. ඒ email ID එකෙන්ම තමයි අපි ඔයාට register කරලා දෙන්නේ Microsoft එකට.
හරි. මොකද ඇතෙන්ටිකේට් කරන්න ගියාම Microsoft එකේ පාර්ට්නර් කම්පැනි එකක් අපේ හින්දා එතකොට තමයි අපිට ස්ටුඩන්ට් ඩිස්කවුන්ට් එකක් හම්බෙන්නේ. එතන ටයිප් කරන් තියෙනවා. ඊට පස්සේ next week අපි හිතමු අඟහරුදා බදාදා මේ 3ට කලින් කියලා. බද 3කට කලින් තමයි අපිට කලින් දාන්න ගොඩක් ලේසි අපිට හදන්න. අපි ඒ ටයිම් එක කරනකොට ඔයාට ඒ ඕන හැම එකටම ඒ first name last name ඔක්කොම දැම්ම එකට අපි මොනවද කරන්නේ user name password ඔයාට හදලා යන්න. ඒක හරහා ඔයාට ලැග්ගෙන තියෙන්නේ. එතකොට අර මම කියපු දේ තමයි ක්ලාස් එකේ අපි full payment එක expect කරන මොකද හේතුව අපිට book එක දී ගන්න ඉදියන්නේ නැති හින්දා ඒකට book එකත් එක්කම continue කරන්න පුළුවන්. full payment එක 15000. ඒ 15000 ඇතුලේ ඔයාට book එක සහ student ID සදනේවා හදලා student ID එකක් අපි වෙනම generate කරලා දෙනවා. certificate එක ඒ ඔක්කොම included. right thank you very much. okay so ඒක අපිට මේ certificate එක හම්බෙන්නේ 2019 Windows Server 2012 එකෙන් 19 නෑ 2019 එකේ 19 එක same course code එක ගහලා අපේ certificate එක අපේ Microsoft partner certificate එක ඔයාලට හම්බ වෙනවා මේ විදිහටම 2019 මේක මේ course එක කරලා අපිට මේ server එකක් set up කරගන්න knowledge එකක් සාමාන්‍ය manage කරගන්න පුළුවන් knowledge එකක් ගන්න පුළුවන්. ලකිතා මේ course එක අහන් හිටියේ නැද්ද? අහන් හිටියේ නෑ. අර තව course මේ වගේ තියෙනවා කරන්න කියලා. නෑ අපි මේ කතා කරේ මෙච්චරලා කතා කරේ අපේ environment දෙකක් කතා කරන අපේ cloud සහ on prem කියලා. cloud පැත්තේ ටිකක් තමයි මම අන්තිමටම කතා කරේ. ඒ ටික ලකිත් අපි අනිවාර්ය කරන්න ඕනේ නැහැ. ඒ ටික ඔයාලට job එක ගන්න මේ Windows Server 2019 එකේ ඒවා නෙමෙයි. නෑ 19 එකේ තන්නේ කරම තියෙන්නේ අපි කතා කරන ඔය කම්පැනි එක ඇතුලේ අපි තුන් දැන් ගියයි කියලා මොකක් හරි බැංකුවකට බැංකුවේ සර්වර් 100ක් තියෙනවා නම් ඒ සර්වර් 100ම setup කරන්න තියෙන knowledge එක එතන හම්බ වෙනවා. certificate servers එන්න පුළුවන් DNS failover clustering file server migration WSS WDS ඔය ඔක්කොම ටික ඔකතන හම්බ වෙනවා. අර එතනින් පස්සේ ඔයාලට නවතින්න බෑනේ. අපිට හොඳ track එකක් තියෙනවනේ ඉස්සරහට යන්න. මොකද එකපාරටම ආව හොඳ තැනකට ගෙනහලා අතර දාන්න අපිට බෑ. ඒකින්ද අපි කිව්වේ bundle package එකක් විදිහට ගොඩාක් අඩු ගන්නට අපි හදලා තියෙන්නේ. එතනින් පස්සේ කරනවා නම් කරන්න. that's it. ඒතර මේක කරනවා නම් අපි ඉස්සෙල්ලාම මේ CCN එක knowledge එක තියෙනවා නම් හොඳයි නේද? කිසිම සම්බන්ධයක් නැහැ. ඒක completely අපි අර පළවෙනි සද්දේකදී අපි ඔය ටික ඔක්කොම knowledge එක වාට දෙනවා. ඒ CCN එක කියන්නේ වෙනම track එකක් පුතේ. ආයෙ මම කිව්වා ඒක කරලා තියෙනවා නම් මේකට නෑ ඒක වෙනම Linux කියන්නේ වෙනම track එකක්, Cisco කියන්නේ වෙනම track එකක්, Microsoft කියන්නේ වෙනම track එකක්. ගොඩක් කට්ටිය පටල ගන්න දෙයක් ඒක. networking වලින් යන්න ඕන නම් ඔයා Cisco කරන්න ඕන. server පැත්තෙන් යන්න ඕන නම් MCS එක කරන්න ඕන. සර්වරින් එක්ක මේ networking site එක තියෙනවා කියලා නම් සමහර jobs වල දැකලා තියෙනවා මේ තුනම දාලා තියෙනවා හොඳයි කියලා. ඔව් තුනම තියෙනවා හොඳයි. දැන් මම උදාහරණයක් මම ගත්තා Cisco කරලා තියෙනවා, Linux කරලා තියෙනවා, Microsoft කරලා තියෙනවා, Red Hat කරලා තියෙනවා, hacking කරලා තියෙනවා, ඔක්කොම කරලා තියෙනවා. මම job එකට apply කරන්න ගියාම මට ටක් ගාලා තේරෙනවා. ඒ වගේ ඔයා හැමදේම කරලා තිබුණොත් ඒක එකපාර කරන්න බෑ. එකක් මාස්ටර් කරලා තියාගන්න වාසි අර අතරමැද එකක් දෙයක් කරන එකත් තව chance එකක් තියෙනවා. right සම්පත් ප්‍රශ්නයක් තියෙන කියලා දාලා තිනවා. I have a question. Yes, Abdul. Tell me. Yeah. So once I finish this 2019 server administration course, I can enroll to that bundle course, right? So there, I have already done MD100 and MD101. So is it possible only to join MS100 and MS101? That way I can join. Aziz will talk about this later. Actually, let's say for example, if you have already completed the MD100 and MD101, that would be a 2-day course, right? It's nothing about the money and it's a course fee. We'll talk about it later, Aziz. Okay. Thank you. Okay. Sir, question එකක් තියෙනවා. Okay, Aziz. SCCM පැත්ත කවර් වෙනවා සර් කෝස් එකේදී? නෑ දරුවෝ මේක සම්පූර්ණයෙන්ම SCCM කියන්නේ separate product එකක්. ඒක වෙනම ප්‍රයාසූක කෝස් එකක් යනවා. දැන් SCCM courses නැහැ. ඉතින් SCCM වලට කෝස් එකක් වෙනම තිබුණා. මට මතක නැහැ කෝස් කෝඩ් එක 2016 දී ඒක ඩිස්කන්ටිනියු කරා අන්තිම කෝඩ් එක. දැන් ඉන්නේ endpoint manager කියලා. දැන් ඉන්නේ endpoint manager කියලා එකක් ඉස්සර අපි ක්ලාස් කරා. දැන් නෑ. දැන් Microsoft එකේ labs එහෙම එන්නේ නැහැ දරුවෝ. දැන් මේ lab කියන්නේ presentation එකක්වත් එන්නේ නැහැ, exam එකකුත් නැහැ දැන්. දැන් තියෙන්නේ endpoint manager කියලා exam එකක්. ඒකේ SCCM නෙමෙයි තියෙන්නේ endpoint manager කියලා මේ අලුත් ටෙක්නොලොජි එකක්. ඒ කියන්නේ SCCM එකම cloud version එක. එතකොට සර් මේ exam අපිට VC dump නැද්ද exam එක කරන්න?
අපි ඩම්ප් එක දෙන්නම්කෝ. ඔව් ඒක ඒක කොහොමරි අපි කොහොමරි පාස් කරවන්න. හරි හරි. හරි thank you sir. ගයන්ස අපිට අර මේ Hyper-V හරි VM ඩිවල මේ හදනවා නම් ඒකේ ස්පෙක්ස් ටික ගන්න පුළුවන්ද? RAM අර කොහොමද දෙන්න පුළුවන් කියලා ඉන්ඩිවිජුවලි? right third week එකේ අපි ක්ලාස් එක ඉවරන දවස් ඒ කියන්නේ මේ third week එකේ අපි පරිස් මොඩියල් එක ඉවර කරනවානේ. ඉවර කරනවත් එක්කම මම කරලා දෙන්නම්. ස්පෙක්ස් ටික නේ? ඔව් ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. 2GB 1GB මේ යන්න තියෙන්නේ. මම එහෙම දෙන්නම්. Hyper-V ද හොඳ VMware එකද හොඳ? basically Microsoft කරනවා නම් වා Hyper-V AC මොකද clustering එහෙම කරද්දී ඔයාලට Hyper-V තමයි ලේසි වෙන්නේ. ලේසි වෙන්නේ. Hyper-V කිසිම hands on එකක් නැහැ VM තරම් ඒක ඉෂුව එකක් නැහැ. ඒක නෑ මට plus 2 weeks වල අපි ඔක්කොම cover කරනවා. no issue. Okay sir thank you. okay hello sir. yeah sir දැන් sir මුලදී කිව්වනේ අර knowledge requirement එකක් තියෙන්න ඕනේ කියලා අර servers 2012 එකේ මාර ඒකේ මුලද ඇත්තටම කියනවා නම් මම ඇවිල්ලා assistant administrator කෙනෙක් හැටියට තමයි වැඩ කරන්නේ. එතකොට මට ඔය deeply ඔය කියන වගේ ඇත්තටම ලොකු knowledge එකක් නැහැ. උනාට ඊට ඒක මට අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක කරලා exam එකක් තියලාද next level එකට qualify කරන්නේ. නෑ සවිත් මොකක්ද නම සචිනේ? නෑ ඇත්තටම මගේ නම ජමායල්. මේකේ නම. okay ජමායල් ඒක මෙහෙමයි. ඒ පැයටදී මම ගරන් කරනවා ඔයාට complete idea එකක් එනවයි කියලා ඔය pre request එක ඔක්කොම. ඒතර exams මුකුත් නෑ. ඔයාට ඒකෙන් පස්සේ කෙලිම course එකක් මොකද course එකේ තියෙන ඒකෙම advance version එක. right okay. okay ජමායල්. okay අනිත් මගේ next question එක ඇවිල්ලා දැන් මේ course commencing time එක ඇවිල්ලා සාමාන්‍යයෙන් ඒ කියන්නේ weekends කරන්නේ නැත්නම් every Wednesday මද? every Wednesday 7 to 10:30. 7 to 10:30 මේ time වෙන්නේ නේද? okay. මේ time same time yeah. okay thank you. මොන හරි exams කොහොමද වෙන්නේ? online based center එකේද? දැන් Microsoft ලා recommend කරන්නේ නැහැ මේ centers වලට යන්න. ඔයාට ගෙදරින් ඉඳන් කරන්න පුළුවන් proctoring විදිහට. ඒ කියන්නේ ඔයාටම ගෙදර environment එක හදාගෙන ගෙදර කියන්නේ කාමරේ තියාගත්තා නම් බඩු මොකුත් නැත්නම් ඔයාට කෙනෙක් log වෙනවා. ඔයාගේ webcam එකක් තියෙනවා නම් proctoring exams ගන්න පුළුවන්. okay. දැන් ගොඩක් වෙලාට centers වලට යන එක recommend කරන්නේ මේ pandemic situation එක නැත්නම් ඒගොල්ලෝ completely exam centers ඔක්කොම වහන්න යන්නේ. okay. අපි guide කරන්න කොහොමද කරන්නේ කියලා. okay sir thank you. okay. Earlier, hello, I'm Sudarshan. Yes, Darshan. Yeah, the thing is, earlier I was not present for the session. So one question for me is how the title goes after the end of this course, like MCSA or like? No, MCSA already Sudarshan is discontinued, right? As I explained, this title goes Windows 2019 Administration. Okay. It's on-premises only one. We do conduct only one courses. That is MCSA Windows 2019 Administration. That certificate also it's printed in that like this. Actually now MCSA and MCSA all the products are discontinued. Now it's come with the role-based administration. That is comes like modern desktop administrator and Microsoft Server Azure administrator and modern messaging admin like this. Not like earlier. Okay. It was in the MCSA and MCSC, but not in now. Now it's come with the role-based administration. So that's it. Okay. And also that we are having the class on Wednesdays, right? Yes. So is that possible to change it to Saturday, Sunday? Is there any possibility to change it to Saturday, Sunday? Sudarshan, to be honest with you, I'm conducting 2 classes Saturdays and Sundays. That's it's ending by the next January. So after that January, that of course that we will do in the classes MCSA, but right now we are conducting only the Wednesdays. Right. Okay, sir. Thank you. Okay. Certification renew කරන්න ඕනද annually? Annually නෙවෙයි සම්පත් යන්නේ. මේක හැම අවුරුදු 3කට සැරයක්ම අප්ඩේට් කරන්න ඕනේ. හැබැයි මේක එක්ස්පයර් වෙන්නේ නැහැ. අවුරුදු 3කට සැරයක් ටෙක්නොලොජි එක අප්ඩේට් වෙනවා. එතකොට ඔයාලට මැසේජ් එකක් එනවා. සෙට් දැන් උදාහරණයක් විදිහට ගන්නකො දැන් 2012 තියෙන කෙනෙක්ට සර්ටිෆිකේට් එක
දැන් කවුරු හරි ගිහිල්ලා කම්පැනි එකට දුන්නොත් එයාට වැලිඩ් නැහැ නේද මේ සම්පත්. ඔව්. ඉතින් ඒ වගේම 2021 දී 2019 එකක් දුන්නොත් වැලිඩ් නැති වෙනවා. ඒතකොට එයා කියන්නේ රයිට් අප්ඩේට් කරන්න that's it. මේක එක්ස්පයර් වෙනවා කියලා දැන් ටෙක්නොලොජි කවදාද දැන් ඩිග්‍රියක් කරලා අවුරුදු 20කට විතර කලින් මේ ටෙක්නොලොජිස් දැන් නැහැනේ. හැබැයි අර ඒ දේම තමයි මෙතනත් තියෙන්නේ. අප්ඩේට් එකක් කරා නම් හරි. එතකොට මේ සම්පූර්ණම අපි දැන් MCS එකයි W11 එකයි අර සම්පූර්ණ පැකේජ් එකක් තියෙනවා කියලා. ඒ ටික කම්ප්ලීට් වෙන්න කොච්චර කාලයක් විතර යනවද? මේ ඔක්කොටම අපි හදලා තියෙන්නේ මාස 6යි. දැන් මේ 6 වෙනි මාසෙනේ. ඔයා ජනවාරි පළවෙනි විතර කලින් අපි මේ කම්ප්ලීට් කරනවා මේ ඔක්කොම ටික. සම්පූර්ණ කෝස් අර අර 6ත් එක්කම අර 6යි මේ කෝස් එක ඔක්කොම මාස 6කින් අපි කම්ප්ලීට් කරනවා. මාස 6කින්. yes. okay. thank you sir. okay. sir ඒ එක්සෑම් වලටත් මේ ඩිස්කවුන්ට් එක හම්බ වෙනවද? yes. ඒ එක්සෑම්ස් වලට කියන්නේ ඔයා මේ විතරක් නෙවෙයි Microsoft එකේ තියෙන ඕනම කෝස් එකක් කෝසස් 1000ක් හරි කමන්නේ ඔයාලට 150ක ඩිස්කවුන්ට් එකක් ආවා. හරි okay. okay. ගයන්ස තව දෙයක් මේ අපි කලින් සර් මේ කරලා තියෙනවානේ MCSA MCSCT කරලා තියෙනවානේ 2016 එකේ. හරි. එතකොට අපිට මේකෙත් එක්ක මොකක්ද වෙන්නේ? කියන්නේ අපි සර්ටිෆිකේෂන් රිනිවල් එකකටද යන්නේ? අපි මොන වගේ දෙයක්ද වෙන්නේ? නෑ 2016 to 19 මයිග්‍රේෂන් එකක් ආවේ න්යාසෙල. ඒක 2012 ආවා 16 ආවා 19 වලට කලින් කෙනකන් එල නැවතුණා. දැන් මේක යන්නේ අලුත්ම ට්‍රැක් එකක් විදිහට. එතකොට දැන් MCS E එකත් එහෙමයි. ඒ දෙකම නෑ. දැන් තියෙන අර අසෙල MD මම හිතන්නේ MD 100 ටිකක් කරානේ. ඔව් සර් අපි කරා. ඔව් ඒ සෙට් එකක් කරානේ. එතකොට දැන් එකම දේ තියෙන්නේ මේක අර මේ සම්පූර්ණ ටෙක්නොලොජිස් එක ඔක්කොම වෙනස් කරලා අර ප්‍රැක්ටිකල්ස් ටික පොඩ්ඩක් අමාරු කරලා මේක හදලා තියෙනවා. දැන් 2016 කරපේකේ ඉස්සර 740 41 42 අපි කරේ. ඒ තුනම වෙනුවට තමයි මේක සම්පූර්ණ එකක් කියලා සම්පූර්ණයෙන්ම චේන්ජ් වෙලා තියෙන්නේ. ඔව් සර් ඒ සිලබස් එකම වගේ තමයි ටිකක් ඊට වැඩිය ඇඩ්වාන්ස් වෙලා තියෙන්නේ. ඊට වඩා ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. ඒතර මේක වෙනම ටයිටල් එකක් විදිහට 2019 යන්නේ. ඔව් සර් හරි. ඕකේ. හරි සර්. ශාමස මං හිතන්නේ ප්‍රශ්න නම් ඉවරයි වගේ. ඔව් මම හිතන්නේ තව මොන හරි ඔයගොල්ලෝ මතක් වුණොත් කෝල් කරලා අහන්න කිසි ගැටලුවක් නැහැ අපේ නම්බර්ස් නැත්නම් ගෲප් එකේ දාන්න. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති අපේ මේ කෝස් එක තුල කරන දේ. ඉතින් අපි තව විශේෂ දැනුම් දෙන්න තියෙනවා තව අන්තිම වතාවට නෑ සර් මේකේ රෙකෝඩින් එක අපි අප්ලෝඩ් කරනවා. හෙට වගේ වෙද්දී ඔයගොල්ලන්ට අප්ලෝඩ් එක තියෙයි. ඒ වගේම ගෲප් එකේ දැනට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා දැනට ගෲප් එකේ සෙටින්ග්ස් ටික ලව් කරලා තියෙන්නේ. මැසේජස් මොනවා හරි දාන්න තියෙනවා අපි දාන්න රිප්ලයි කරනවා ආන්සර් මම දෙන්නම. එතකොට ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් අයිඩියා එකක් තියෙනවා මොකක්ද අපි කරන්න කියලා ඔයගොල්ලන්ගේ යාළුවොත් පොඩ්ඩක් තව දැනුවත් කරන්න පුළුවන් නම් ඒක අපිට කරන ලොකු උදව්වක්. මේ වීඩියෝ එක අපි අද කතා කරපු ටික ඔක්කොම ගෲප් එකට දානවා. ඒකත් ෂෙයා කරලා මේ ඒකත් ගෲප් එකට ඇඩ් කරගෙන යාළුවන්ට ඒකත් පෙන්නන්න මොනවද මොන වගේ දෙයක්ද කරන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේ වෙලාවෙ ගෙදර ඉන්න බෑ. මම හිතනවා ඔයගොල්ලන්ට මේක කරගත්තොත් මේ කොරෝනා ඉවර වෙනත් එක්ක හරි සර්ටිෆිකේෂන් එකක් කරන්න. කෝස් ෆී එක ඔන්ලයින් පේ කරන්න පුළුවන්ද? ඔන්ලයින් තමයි කරලා තියෙන්නේ. ඔයගොල්ලන් මේ එකිනෙකත් ආයතනෙට එන්න ඕනේ නැහැ. ආයතනේ මේ වෙලාවේ වහලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට එකක් බැංකින් හරි ස්ලිප් කරන්න නැත්නම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆරින් හරි දෙකෙන් ඕන විදිහට කරන්න පුළුවන්. අපි ඩීටේල්ස් ටික දාන්නම්. ඒක කිසිම ගැටලුවක් නැහැ. දාලා ඔයා ස්ලිප් එක WhatsApp කරන්න නම්බරයක් අපි වනවා. ඒ නම්බර එකට WhatsApp කරන්න ඕනේ ස්ලිප් එකේ ඔයාගේ නමයි මොබයිල් නම්බර එකයි ඊමේල් ඇඩ්‍රස් එක දාලා WhatsApp කරලා මෙහෙම වාට ඊමේල් ID එක ක්‍රියේට් කරලා දෙයි. වාට ඊට පස්සේ ක්ලාස් එකට ජොයින් වෙන්න. ඕකේ. ඕකේ. දැන් අපි මේ දැන් කරන කෝස් එකේ සර්ටිෆිකේෂන් කියන්නේ කෝඩ් එක මොකක්ද සර් MCS එක නැහැ කියපු ඉඳන් තේරුණා සඳ මේකේ මේ දැන් අපි මේ කරන කියන කෝස් එකේ මේ සර්ටිෆිකේෂන් කෝඩ් එක මොකක්ද සඳනා දැන් ටිකට කලින් ජොයින් උනේ නෑ සඳන අපි අර ඉස්සෙල්ලා වගේ සර්කියුට් මේ MCS එක එක්ස්පයර් වෙලා තියෙනවා
නෑ MCSE කියන ටයිටල් ටික එක්ස්පයර් වුණා 2016 වෙද්දී. හරිද? එතකොට දැන් එන්නේ Microsoft Certified Server Administrator කියලා එන්නේ. ඉස්සරහා Solution Associate කියලානේ. දැන් එන්නේ Server Administrator කියලා තමයි එන්නේ. ඒතකොට මේක එන්නේ Microsoft Certified Server 2019 Administration. හරි? එතකොට දැන් ඔය Azure කරනකොට Azure එන්නේ Microsoft Certified Azure Administrator. ඔයා security කරනවා Microsoft Certified Security Administrator. අපි අර එක රෝල් එකට තමයි අපි කියන්නේ. දැන් ඉස්සර MCSA කරා කිව්වම අපි දන්නේ නැහැ මොකද්ද කරපු MCSA කියලා. එයා ඩෙවලොපර් කෙනෙක් වෙන්න පුළුවන්, ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් අපි දන්නේ නැහනේ. දැන් අපි කෙලින්ම දන්නවා Microsoft Certified Server Administration. හරි අපි දන්නවා server පැත්තේ. Microsoft Certified Azure Administrator. දැන් අපි දන්නවා Azure කියලා. Microsoft Certified මොනවාද Security Administrator. අපි දන්නවා security පැත්තේ expert කෙනෙක් කියලා. දැන් එන්නේ අර රෝල් එකක් විදිහට තමයි define කරලා MCSA කියන එක එන්නේ. අර MCSE කියන එක ලොකු ප්‍රශ්නයක් හැමෝටම ඩිස්කන්ටිනියු කරාකෝ මොකක්ද උනේ කියන එක නෑ. MCSA ඉස්සර හැමෝටම පොදු තිබුණ එකක්. දැන් රෝල් එකක් විදිහට හදලා තියෙනවා. දැන් ඩෙවලොපර් කෙනෙක් නම් Microsoft Certified Developer Administrator. ඒක අපි දන්නවා මෙයා ඩෙවලොපර් කියලා. ඒක සම්මුණ එක තේරුම්. So මේ WS ආදායශ කියන්නේ next gen campus එකේ කෝඩ් එක. නෑ ඔක Microsoft code එකක්. WS ඔව්. මම නිකන් සර්ච් කරලා බලන්න exact code එක මම WhatsApp group එකේ දාලා ඇති. WS0011T කියලා එන්නේ. මම PDF එකක් දාලා තියෙන PDF එකේ ඔක්කොම තියෙනවා. හරි. හරි. මම හිතන්නේ චාමර්සේ මේ ගොඩක් කට්ටිය ප්‍රශ්නකට උත්තර මොන හරි ප්‍රශ්නයක් තියෙනවා WhatsApp group එකේ දාන්න. අපි reply කරන්න. මොන හරි ප්‍රශ්න තියෙනවද? එහෙනම් ඔයගලන්ට බොහොමත් ස්තුතියි අපිත් එක්ක රැඳිලා ඉඳලාට අපිට සම්බන්ධ වුණාට අපි ඔයගලන්ව හරි මේ මාස දෙකමාර තුල මාස තුන තුල අපි ඔයගලන් කොහොම හරි මේ සර්ටිෆිකේෂන් එක අරන් දීලා ඔයගලන්ව හොඳ නොලෙජ් එකක් එක්ක අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට මේ කෝස් එක ගැන දැනුවත් කරන්න අපි ලබන සතියේ අපේ පළවෙනි ලෙසන් එක පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔයගලන්ගේ යාළුවෝ දැනුවත් කරන්න දැනුවත් කරලා මේ අපේ WhatsApp group එකට ඒගොල්ලන්ව සම්බන්ධ කරන්න මම හිතන එක අපිට කරන ලොකු සහයෝගයක් කියලා. ඒ වගේම ඔයගලන්ගේ ලබන වදාද 12ට ඉස්සෙල්ලා අපිට ඔයගලන්ගේ payment එක කරලා slip එක අපි group එකට විස්තර ටික දාන්න. ඒ අනුව ඔයගොල්ලෝ online මේ payment එක කරලා slip එක අපි සඳහන් කරන නම්බර් එකට WhatsApp group එක නෙමෙයි සර්. ඒගොල්ලන් අර WhatsApp කරනෝනේ 07 නම්බර අපි එක දාන්න නේ සර්. hello ගාන්ස චාමන්ස විස්තර ටික ඒගොල්ලෝ දැන් පේමන්ට් කරලා ස්ලිප් මේක ගෲප් එක නෙමෙයි දාන්න ඕනේ. ඒගොල්ලෝ දාන්න ඕනේ අපේ ජෙනරල් නම්බර් එකට. hello ගාන්ස ඔව් චාමන්ස එහෙනම් සර්. නෑ ඉතින් එනම් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ලබන සතියේත් හරියටම වදාළ හවස 7ට අපි මේ විදිහට හම්බෙමු එහෙනම් එතකම් පරිස්සමෙන් එන්න. ඔයගොල්ලන්ට නම් හැමෝටම අයිබෝන් ගාන්ස iPad chance iPhone daru comment one. Thank you very much sir. Okay. Thank you sir. Thank you very much. Okay. Thank you sir. Thank you very much. Thank you very much. Thank you very much sir. Okay. Thank you.